හොඳයි පිංගන්ති සියලු නාම සාදුකාරය පවත්වන්නකෝ. පිංගන්ති බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ හුඟක් දේශනා සංගායන වලින් පස්සේ තමයි අර අපිට හම්බෙලා තියෙන විදිහට පොත්පත් වලට කොටස් වශයෙන් එන්නේ. කියන්නේ දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය විදිහට අපි අහලා තියෙන්නේ. ඒ විදිහට. ඔය සූත්‍ර බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ සම්බුද්ධත්වයට ලැබලා පස්වග මහණුන්ට ධර්මදේශනාව පටන් ගන්න තැන ඉඳන් ඒ බුදුහාමුදුරුවෝ අවසාන බුද්ධ කෘත්‍ය කරනකොට ඒ කියන්නේ අවසාන වශයෙන් ධර්මදේශනා කරන තැන දක්වාම ජීවිතේ හම්බෙච්ච ඒ සිද්ධිවලදී දේශනා වෙච්ච කොටස්. ඒක තමයි ආනන්ද හාමුදුරුවෝ දරාගෙන ඇවිල්ලා පෙළට සම්පාදනය වෙන්නේ. ඔහි තාම ලස්සන අර්ථ තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් සත්‍යයක් හොයන්න කොහොමද අවතීර්ණ වෙන්න ඕනේ කියන එක. සත්‍ය කියන්නේ මොකද්ද කියන එක. සත්‍ය අවබෝධය කියන්නේ මොකද්ද කියන එක. සත්‍ය අවබෝධයෙන් පස්සේ මාර්ගය වැඩෙන්නේ කොහොමද කියන එක. මාර්ගය වැඩිලා අවසාන වෙන්නේ කොහොමද කියන එක. අවසාන වෙච්ච උත්තමයන්ගේ ස්වභාවය මොකද්ද කියන එක. උන්වහන්සේලා නිවිල යන්නේ කොහොමද කියන එක. ඒ නිවීම නිසා සාමාන්‍ය ජනතාවට ලැබෙන්නේ මොනවද කියන එක. පින කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? කුසල් කියන්නේ මොකද්ද? අකුසල් කියන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද? පරලෝක කියන්නේ මොකද්ද? අම්මා කියන්නේ කවුද? තාත්තා කියන්නේ කවුද? ඔය ඔක්කොටම ඒක අර සැකවෙන් කියනවා නම් විකිපීඩියා එකක් ඔය තියෙන්නේ. කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්න තියෙන සියලු දේ අඩුවක් නැතුව කියලා තිනවා ඕනම සත්‍ය හොයන කෙනට ඊතර යනවනම්. හරිද? මම මේ කොටස මතක් කරේ ඔය සූත්‍රවල තියෙන ලස්සන තැන කෙනෙක් කොහොමද සත්‍ය කියන එක එලිපෙහෙලි කරගන්න ප්‍රශ්න කරන්න ඕනි කියන එකට. කොහොමද විමසන්න ඕනි කියන එක මතක් කරපු තැන තියෙනවා. ඕකේ හොඳම ප්‍රධානම සූත්‍රය තමයි අපි හැමෝම භාවිතා කරන කාලාම සූත්‍රය. අර පරම්පරාවෙන් ආවා කියන එකෙන් තමන් පැහැදිච්ච කෙනෙක් කිව්වා කියන පළියට ඒ හුඟක් කාරණා ටිකක් ඉස්මතු කරලා තිනවා. මොකද ඒකෙන් බුදුහාමුදුරුවෝ කරන්නේ හුඟක් වෙලාවට අපේ තියෙන බයස් කියලා කියන්නේ. අපි යම් තැනකට බරයි, අපි යම් තැනකට වහල් වෙලා ඉන්නවනම් වහල් මානසිකත්වයකින් බෑ සත්‍යයක් අවබෝධ කරන්න. මොකද සත්‍ය කියන එකේ ස්වභාවිකම අර්ථය තමයි නිවහල්කම කියන එක. තේරෙනවද? නිවහල්කමක් ලබන්න බෑ නිවහල්කම කියද? ඒ වගේ. ඔගේ තව ඊටාම ලස්සන සූත්‍රයක් තියෙනවා චූලහත්තිපදෝම සූත්‍රය කියලා. ඒක අහලා ඇති හුඟක්. කියන්නේ හස්ති රාජයෙක්ගේ පාදය මුල් කරලා උපමාවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එතන මේ සූත්‍රයේ තියෙන අන්තර්ගතය චතුරාර්ය සත්‍ය කුළු ගන්න අර්ථයක්. නමුත් මට මේකෙදි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ඔතන ඉන්නවා මේ ඔය සූත්‍රයට පාදක වෙන තරුණයෝ දෙන්නෙක්. අතරම තරුණ බ්‍රහ්මණවරු දෙන්නෙක්, බමුණු දෙන්නෙක්. ඒ කෙනා තමයි ජානුස්සෝනි. අනිත් කෙනා පිලෝතික මට මතක හිටියේ. මේ දෙන්නගේ සංවාදයේ ඊටාම වටිනවා අපිට මේ සත්‍ය විමසන විදිහ අපේ යම් කිසි වැරද්දක් නම් වෙන්නේ ඒ විමසන විදිහ ඒක හරියට ක්‍රමානුකූල කරගන්න මේක වටිනවා. ඒකදී ඇත්තටම ඔය එක තරුණයෙක් බුදුහාමුදුරුවන්ගේ තියෙන යම්කිසි ගුණයකට පැහැදිලා තියෙනවා. ඒ පැහැදීම නිසා බුදුහාමුදුරුවෝ සම්බන්ධ ලොකු ආදරයක් ගෞරවයක් ඇතිලා තියෙනවා. මේ තරුණයා බුදුහාමුදුරුවෝ බලලා එනකොට අනිත් තරුණයා මගදී හම්බ වෙනවා. ඊට පස්සේ අර බුදුහාමුදුරුවන්ට පැහැදිච්ච කෙනා බුදුහාමුදුරුවන්ගේ ගුණ ගැන කියන්න ගන්නවා. මෙහෙම කෙනෙක්, මෙහෙම වටින චරිතයක්, ශ්‍රේෂ්ඨ උත්තමයෙක්, සෑහෙන ප්‍රඥාවන්තයි ඔහොම කියලා කියන්න ගන්නවා. ඊට පස්සේ අර තරුණයා අහනවා ඔබ ඔච්චර වර්ණාකාරී බුදුහාමුදුරුවන්ව මොකද්ද උන්වහන්සේගේ තියෙන විශේෂත්වය? එතන හතරක් කියනවා ඥානපද හතරකට තමයි මම පැහැදුනේ කියලා කියනවා. එතනදී කියනවා මේ සමහර සිටුවරු, බමුණෝ, ශාස්ත්‍රඥයෝ, ශාස්ත්‍රවරු ඇවිල්ලා කලින්ම සැලසුම් කරන් එනවලු බුදුහාමුදුරුවෝගේ මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ, මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ, මේ ප්‍රශ්න ටික අහලා කොටු කරන්න ඕනේ, මේකෙන් පරද්දන්න ඕනේ කියලා එනවලු. ඔය සත්‍යක එහෙම හිතන්නේ එහෙමනේ. මම මේ ප්‍රශ්නේ අහුවට පස්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ කිහිලි වලින් දාඩිය කරලා යයි. එහෙමනේ හිතන්නේ ඒගොල්ලෝ. ඒ වගේ ප්ලෑන් කරලා එනවලු බුදුහාමුදුරුවන්ව වට්ටන්න තර්කෙන්. හැබැයි බලන් ඉන්නකොටම අර තර්කයෙන් බිඳවන්න ආපු පිටිස තර්ක කරන්න කලින්ම ඒ තර්කයෙන් මතු කරන්න හිටපු ප්‍රශ්නට උත්තරයක් දීලා බුදුහාමුදුරුවන්ගේ තියෙන දර්ශනයට හිතත් පැහැදෙන විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන්න දක්ෂයිලු. ඉතින් ඒකට යාගේ හිත පැහැදුනා කියලා කියනවා. හරිද? දැන් ඕක කිව්ව ගමන් කොච්චර වටින උත්මේද්ද කියලා අර අලුතෙන් හම්බෙච්ච තරුණයාත් බුදුහාමුදුරුවෝ ඉන්න පැත්තට වඳිනවා. හරිද? ඔය සූත්‍රයේ අවසානයේදී බුදුහාමුදුරුවෝ මේ ඒ තරුණයාට දේශනා කරනවා මේකේ ගැඹුර ඔහොම නෙමෙයි ඊට වඩා තීව්‍රයි කියන එක. නමුත් ඔන්න ඔය මම මතක් කරපු පොඩි දෙබස් කාණ්ඩ ඇතුලේ සාමාන්‍ය හුඟක් බහුලව ජනතාව පාවිච්චි කරන හිතන ක්‍රමයේ තියෙනවා. ඒ තමයි පිටින් අපි සමහරවිට දැකපු පළියට නැත්නම් අපිට තේරෙන විදිහට යමක් වුණාම අපි ඒකට නිකම් හිත පහදිනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒක ඇත්ත කරගෙන අපි තව කෙනෙක්ටත් කියන්නේ ඒකමයි. පළවෙනි කෙනා දැකලා තිනවා බුදුහාමුදුරුවෝ තර්කයෙන් අනිත් කට්ටියව පරාද වෙන හැටි. බුදුහාමුදුරුවෝත් එක තර්කයක් ගෙනාම. ඉතින් ඒක නා යම්කිසි සාක්කයක් එක්කයි පැහැදිලා තිබ්බේ. හැබැයි ඒක කිව්ව පළියටම දෙවෙනි කෙනාට අක් ගාලා සාදු කියලා හිත පහදව ගත්තා. ඒකෙදි මම මතක් කරා ඒ තරුණිය උතරින් හිත පහදවෙන්න නතර වුණේ නැහැ. හොඳේ. ඒගොල්ලෝ ගියා බුදුහාමුදුරුවෝ හම්බෙන්න නැවත කතා කරා. එතකොට තමයි තේරුනේ අර්ථය ගැඹුරුයි කියලා. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඕනම කෙනෙක් දැක්කහම ඕනම දෙයක් ඇහුවාම ඕනම දෙයක සුවඳ හරි රහ හරි දැනුණාම හරි හිතුණාම හරි අපි දන්න අර්ථයත් එක්ක අපි දන්න අත්දැකීමත් එක්ක ටක් ගාලා ස්ථාවර වෙනවා මේක තමයි හරි කියලා. ඔන්න ඔය හරි කියන එක අපි ආයි විමර්ශනය කරන්නේ නැතුව තව කෙනෙක්ට අපි බය නැතුව කියලා දෙනවා. තේරෙනවද? ඒකයි දැන් සමහරවල්ලාට පොඩි කාලේ බත් කවන්න බැරි වුණාම පොඩි ළමයින්ට නැත්තම් නිදි කරගන්න බැරි වුණාම මොකද කියන්නේ?
බිල් එකෙයි නැත්තම් බය යකෙක් ඇවිල්ලා උස්සන් යයි බබාව ගිලී කියලා කියනව නේද? ඒක අපිට ඇත්ත වෙනවනේ පොඩි කාලේ. හැබැයි අපි ඔය තියෙන බිල්ලගේ කතාව ඇත්තටම තාමත් අපි හිතන් ඉන්නව නම් හරිද? අපි ඒ කියන්නේ ඒක සම්බන්ධ හොයලා නැහැ කියන එක නේද? හැබැයි අපි මනසින් මුහු කරා යනකොට වයසින් වැඩි වෙනකොට අපි හොයලා බලනවා මෙහෙම එකක් වෙනවද ඇත්තටම කියලා. ඒතර තේරුම් යනවා මොකද්ද? අර නත්තල් සියා රැට ඇවිල්ලා තෑගි තියලා වගේ කතාවක් තමයි මේ කියලා. අන්තිමට අම්මලා තාත්තලම තමයි තෑගි තියලා තින්නේ කියලා මත ඒක අපි අඳුර ගන්නවානේ. ඒක අපිට කිසිම වෛරයක් උපදින්නේ නැහැ එතනදීනේ. අපිට තරහක් කියලා දෙන්නේ අපි දන්නවා අපි වෙනුවෙන් යම් කිසි දෙයක් අර්ථකථනය කරගන්න යම් කිසි දෙයක් අපිට තේරුම් කරගන්න එහෙම කරේ කියන එක. අන්න ඒ වගේ මම මතක් කරේ ඕනම දෙයකට දැකුම් මාත්‍රයෙන් හරි කවුරු හරි කෙනෙක් කියපු නිසා හරි හිත පහදවා ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක හොයන්න ඕනේ. හෙව්වේ නැත්නම් අර කියපු කෙනාටත් වැරදිලා න ะ. අන්න ඒතර ප්‍රශ්නයක් වෙනවනේ. මම මතක් කරා වගේ අර තරුණයෝ දෙන්න නැවත යනවා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. බුදුහාමුදුරුවෝ අහනවා මේ ඔබලා ඇයි මට මෙච්චර පැහැදිලා තියෙන්නේ කියලා. ඒතර බුදුහාමුදුරුවන්ට කියනවා කතාව. බුදුහාමුදුරුවෝ කියනවා ඔහොම පැහැදෙන්න බෑ. ඔය පහදින එක දෝෂ සහිතයි. ඒතර තමයි දෙන්නේ ඇත් පියවරේ උපමාව. බුදුහාමුදුරුවෝ මතක් කරනවා තරුණයනි ඇත්තුන්ව අල්ලන නාග වණිකෙක් ඇතෙක්ව අල්ලන්න යනවා නම් එයා කැලේට යනකොටම එයාට පේනවා හස්තිරාජයන්ගේ පාසටහන්. හැබැයි එයා තේරුම් ගන්න මේ ඉන්නේ Tamanට අවශ්‍යම හස්තිරාජයා කියලා. මොකද පාසටහන එක උනාට එක එක වර්ගවල හස්තියෝ ඉන්න පුළුවන්. හරිද? එයා ඒ හස්තිරාජ පියසටහන් මැත්තේ ඉස්සරහට ටිකක් යනවා. යනකොට එයාට පේනවා මොනවද? ගස්වල කොළාතු කඩලා තියෙන විදිහ, තව ටිකක් ඉස්සරහට යනකොට පේනවා අර මේ එයාගේ දල අතුල්ලලා තියෙන විදිහ තුවාල කරපු තැන්. ඒවෙන් එයා තේරුම් ගන්නවා හරි දැන් මම ඇතාට කිට්ටු බව ඇත්ත. හැබැයි අර දල ගහලා තියෙන තැනින් තේරුම් ගන්න පුළුවන් මොකද්ද? දලේ තියෙන හයිය. හරිද? එයාගේ උස හොඬෙන් කඩලා තියෙන අතු වලින් තේරුම් ගන්න පුළුවන් එයා කොච්චර සද්ධාන්ත දැවැන්තද කියන එක. අන්න ඒවා එයා සාක්කියක් කරගෙන එතනින් ඉස්සරහට යෑම කරන්නේ. නැතුව දල වද්දලා තියෙන තන අණුව එතනින් නතර වෙලා ඉන්න තාවල්ලන්නේ නැහැ. හොඬෙන් කඩලා තියෙන අතු අණුව එතන නතර වෙලා බලන්නේ නැහැ. එයා ඒකත් පන්නරයක් කරගෙන ඉස්සරහට යන්නේ. උදාහරණ මතක් කරනවා තරුණිය යම් දවසක ඇත්තම හස්තිරාජයෙක් දක ගන්න ඕන නම් ඇත්තම හස්තිරාජයෙක් තමන්ට සතු කර ගන්න ඕන නම් අර නාග වණික නැත්තම් අර හස්තීන් වල්ලන කෙනා කරන්න ඕනේ මොකද්ද? ඔය හම්බෙන සාක්කි ටික පදනම කරගෙන ඉස්සරහට යන්න ඕනේ යනකොට ඈත සද්දන්ත හස්තිරාජයෙක් දකින්න පුළුවන් වෙයි කියලා කියනවා. හරිද? එතකොට ප්‍රත්‍යක්ෂයෙන් මල්ල ගත්තා වෙනවා. අන්න ඒ වගේ බුදුහාමුදුරුවෝ මතක් කරේ දැකුම් පමණින් කියුම් පමණින් දැනිච්ච පමණින් ඒක හරි කියලා ගන්න එක නෙමෙයි. ඒක සාක්කියක් කරගෙන ඒක පන්නරයක් කරගෙන ගැඹුරට හොයන්න ඕනේ. තේනවද? අන්න ඒකට තමයි කියන්නේ මේ තමන්ගේ තියෙන රාමුව පෘතුල කරගන්නවා කියලා. නැත්නම් අපි ගන්නේ අන්තිමට වෙන්නේ බුදුහාමුදුරුවෝ සක්කාය දිට්ඨිය කියලා අර්ථයක් මතක කරලා තියෙනවා. අහලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? තමන් දන්න දේ හරි කියන තැනින්ම අරන් ඉන්නවා කියන එක. හරිද? ඔය දෘෂ්ටිය ලේසියෙන් බිඳින්න බෑ. ඒකයි සෝතාපන්න ඵලය කියන එක ලේසි නැත්තේ. හරිද? ධර්මාබෝධ වෙනවා කියන එක ලේසි නෑ. ඒකයි ඒකට ඊටාම සූක්ෂමව ඊටාමත් තීව්‍ර ප්‍රඥාවකින් හොයන්න වෙන්නේ ඕක. අර හරියට හස්තිරාජය අල්ලන්න යන තරුණයා වගේ. හස්තිරාජය කලන් ලේසි නෑනේ. ආයුධද, ඇඟේ ශක්තියද, මොළය පාවිච්චි කරන විදියද, බුද්ධියද සියල්ලම හොඳට පරිපූර්ණ වෙන්න ඕන නැත්තම් බෑ. අන්න ඒ වගේ තමයි කුසලය. නැත්තම් අපි කියන්නේ අපේ හැකියාව ටික. ඒතකොට හොඳට අහන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ මුලින්ම. කියන්නේ මොකද්ද කියන එක හොඳට අහන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. කියන්නේ මොකද්ද කියන එක. මම ඒක ආයි කිව්වේ කියන්නේ මොකද්ද කියන එක අහන්න ඕන මිසක කියන දෙයින් Tamanට ඕන එක අහගන්නවා කියන එක නෙමෙයි. ඒක පැහැදිලිද? මම දෙයක් කිව්වොත් ඒ කියන දෙයින් අල්ලනවා මිසක ඕගොල්ලෝ දන්න දෙයක් දාලා අච්චාරු කරලා හරියන්නේ නැහැ. එතකොට කියන දේ නෙමෙයි ගන්නෙ. ඒක පැහැදිලිනේ. අනිත් එක තමයි හොඳට සංයමයක් තියෙන්න ඕනේ. කියන්නේ පොඩි විමසන්න පුළුවන් සංයමයක් විවේකයක් ඒක තියෙන්න ඕනේ. ඒ විවේකය ඇති වෙන්න තියෙන ප්‍රධාන හේතුව මොකක්ද? වගකීම් අඩුකම. හරිද? ඒ කියන්නේ මේ මොහොතේ ගෙදර ඇරලා ආවේ සමහරට හොරු පණිද්ද දන්නේ නැහැ. එතකොට ඇඳුම් අයන් කරලා ස්ත්‍රික්කේ ඔන් කරලා තියෙන්නේ. දැන් බෑනේ අහන්න තෝරන්නේ. ඒතර නිකම්ම හිත දුවනවා අරක ප්‍රශ්නයක් කියලානේ. හැබැයි ඒ වගේ ප්‍රශ්නයක් තියෙනකොට කොච්චර සියුම් දෙයක් කොච්චර සරලව කිව්වත් අල්ලන්න බෑ. ඒ හිතට ඒකට වඩා ප්‍රමුඛ දේවල් තියෙනවා. ඒක ප්‍රධානම දේ. අනිත් එක තමයි අපි හොඳට දානේ පුරුදු කරලා තියෙන්න ඕනේ. දීම. ඔන්න හොඳ උදාහරණ කතාවක් තියෙනවා. නිකන් හිතන්න ලෝකේ සෝතාපන්න ඵල එකයි තියෙන්නේ දැන් ඉතුරු වෙලා. මේක කතාවක් ඈ. හදපු කතාවක්. එක සෝතාපන්න ඵලයයි තියෙන්නේ. හරිද? දෙන්නෙක් ඉන්නවා සෝතාපන්න ඵලෙ ගන්න. දෙන්නෙක් ඉන්නවා. හරිද? දැන් ওই සෝතාපන්න ඵලෙ ප්‍රදාන කරන තව මහත්යෙකුත් ඉන්නවා. දැන් මේ සෝතාපන්න ඵලෙ ඕන දෙන්න ඉස්සරහට ගියාම සෝතාපන්න ඵලය දෙන්නේ කාටද කියලා ප්‍රශ්නයක් එනවනේ දැන්. ඒක අවස්ථාව දෙනවා දෙන්නටම ඔයා කැමතිද සෝතාපන්න වෙන්න නැත්නම් අනිත් කෙනා කැමතිද සෝතාපන්න වෙන්න කියලා ප්‍රශ්න අහනවා. ඒතකොට මේ කතාවට මතක් කරන්නේ එක්කෙනෙක්ගෙන් ඇහුවාම මම ඔයාලට සෝතාපන්න ඵලය දෙන්නම් ඔයා කැමතිද කියලා. එයා එතනදී මතක් කළොත් නෑ මට සෝතාපන්න වෙන්න ඕනේ නෑ මුලින්ම මගේ මිත්‍රයව සෝතාපන්න කරන්න කියලා ඒ මොහොතේම ඒ කෙනා සෝතාපන්න වෙනවා කියලා. එතනද අර්ථය ඒකේ. ඒ කියන්නේ දෙන්න පුළුවන් වෙන්න ඕනේ අතහැරලා.
යම් දෙයක් ලබා ගැනීමේ දැඩි ආසාව ඉස්මතු වෙනවා කියන්නේ තණ්හාව නැති කරන එක ලේසි වෙන්නේ නැහැ. දැන් ඕකම ගන්නකො නිවන් දකින්න එකට නැත්නම් සාමාන්‍ය ජීවිතේ වැඩ කරන ඕනම තැනකට අපි හැමතිස්සම මට ලැබෙනවා නම් හොඳයි කියන චින්තනයේ ඉන්නේ. ඒ හින්දා ලේසි නෑ. හරිද? හැබැයි මට නොලැබුණත් අනිත් කෙනාට ඒක ලැබිලා සතුටක් වෙනවා කියන එකෙන් අපි සතුටු වෙනවා නම් ඒක ඊටාම දුර්ලභ මනුෂ්‍ය ගුණයක්. ඒ දුර්ලභ මනුෂ්‍ය ගුණය තියෙන කෙනෙක්ට උත්තරීතර මනුස්සයෙක් වෙන්නත් බැරි ගමන් නැහැ. ලේසි. හරිද? ඒක තමයි අර බෝසතාණන් වහන්සේලාගේ කතා මතක් කරනකොට ජාතක කතාවල එහෙම මොනවද පෙන්නන්නේ? පාරමිතා කියලා කොටසක් පෙන්නනවනේ. දාන, සීල, නෙක්ඛම්ම, පඤ්ඤා, වීරය, කන්ති, සච්ච ඔය උගා පෙන්නන්නේ දස පාරමිතා. ඒ හැම එකෙම තියෙන්නේ මොකද්ද? Tamanට ඔක්කොම ලබා ගන්න එක නෙමෙයි. අනිත් සියලු දෙනා වෙනුවෙන් පරෝපකාරය කළා කියන එක. හරිද? අපි ඒක කොච්චර මට්ටමක දිනු කරලා තියෙනවද කියන එක තම තමන් බලන්න ඕනේ. නැත්නම් අපි ගන්නේ මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එක ලේසියෙන් එහෙම අල්ලන්න අමාරුයි. මොකද ධර්මය කියන එක අපිට උඩින් පේනා වගේ නෙමෙයි. හරිද? ඒකේ හැමතිස්සෙම ගැබ් වෙච්ච හැඟීමක් තියෙනවා. මේ හැඟීම අල්ලන්න අර සියලුම කුසලතාවලින් සම්පූර්ණයෙන්ම පරිපූර්ණ වෙලා ඉන්න ඕනේ. ඒක තමයි හරියන්නේ ඕක. හරිද මං කියන එක? හරි. ඉතින් එහෙනම් මම ওই කාරණා ටික මතක් කරේ පින්වත්නි. අපේ තියෙන රාමුව පෘතුල වෙන විදිහට අපි ධර්මයක් අහන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඇඟට නොදැනී ධර්ම ශ්‍රවණය වුණා කියලා තේරෙන්නේ. නැත්නම් අපිට හැමතිස්සෙම වෙන්නේ මොකද්ද? ඉච්ඡා බංගත්වය. කියන්නේ අපි හොඳට බණ අහන් ඉඳලා දැන් අපි කල්පනා කරනවානේ මේ බණ ඇහුවට පස්සේ මට මේක තේරෙයි. නැත්නම් මේ බණ අහලා නැගිටිනකොට මම මෙහෙම වෙලා ඉඳී. එහෙම නොවෙනකොට හිත නිකම්ම කඩන් ගන්නවා අයියෝ කොච්චර ඇහුවා තේරෙන්නේ නැහැ. නැත්නම් මේක හරියන එකක් නෙවෙයි. නැත්නම් මම මෝඩයි. නැත්නම් කියන කට්ටිය මෝඩයි කියලා මොනවා හරි එකක් කියනවා. හරි. ඒ හැම එකටම ප්‍රශ්නේ තමයි අපි ඒ තියෙන රිද්මයට අනුගත වෙන්න දක්ෂ නැහැ. තේරෙනවද? නිකන් හිතන්න කතාවක්. කතා පොතක් කියවනකොට ඒ කතා පොතේ කියන කතාවක් විදිහට කියවුවා කියලා රසයක් ගන්න බෑ. ඒ කතාව තුලට බහින්න ඕනේ. තේරෙනවද? ඒ කතාව තුලට යන්න ඕනේ අපි. එතකොට තමයි මේ කතාවේ තියෙන ස්වභාවය එන්නේ. තේරෙනවද මම කියන එක? දැන් නිකන් හිතන්න චිත්‍රපටයක් හරි නාට්‍යයක් හරි පෙන්වනකොට ওই මිනිස්සු ඇයි ඔච්චර බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාලා නළු නිලංග මේකප් කරලා ලස්සන ලොකේෂන් වලට රංගිලා ඔච්චරයි කරන්නේ ඕක. ඇයි මිනිස්සුන්ව ඒකට ඇතුළත් කරගන්න ඕනේ. මිනිස්සු ඒ චිත්‍රපටිය හෝ කතාවේ කොටසක් කරගන්න ඕනේ. ඒ හින්දා නෙමෙයිද මිනිස්සු සමහර ලාවට නිකන් ඉඳි කතා කරන්නේ ඉදා ආරයට මෙහෙම වුණා. එයා හැප්පුණාද දන්නෙත් නැහැ. ඒ කතාව වෙන්නේ ඇයි? අපි එච්චරට ඒකට ඇඩික්ටඩ්. ඔක හොඳම කාරණා තමයි ඔය මැච් එකෙන් බලලා තිනවනම් ක්‍රිකට් මැච් එකෙන් අපි නිකම්ම අප්පුඩි ගහනව නේද? අප්පුඩි ගහනවා විසිල් ගහන්න හිතෙනවා. අයියෝ බෝල ඇල්ලුවේ නැත්තේ කියලා අපේ පැත්තෙන් බයින්න හිතෙනවා. අපි හැබැයි බලන්නේ ක්‍රීඩා පිටියෙත් නෙමෙයි ඈ. ඒ මේ ප්ලේග්‍රවුන්ඩ් එකේ නෙමෙයි අපි ඉන්නේ. අපි නිකන් මේ පුටුවක් ඉස්සරහා වාඩිලා නිකන් ටීවී එක බලන් ඉන්න කට්ටිය. හැබැයි අපි ඒකට සම්පූර්ණයෙන්ම ආගන්තුක නොවි අපි ඒකෙම කොටසක් වෙනව නේද? අන්න ඒ ගතිය හැදෙන්න ඕනේ. ඒ ගතිය හොඳට තීරුනොත් ලේසි වැඩේ. නැත්තම් අමාරුයි. ඒ කියන්නේ අපි අම්තරකට ආගන්තුක වෙන්න කියන දේ ආගන්තුකයි තේරෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ හින්දා මම ඒකයි මතක් කරේ. ඔයගොල්ලෝ හොඳට මේ ධර්මයක් හොයනකොට නැත්තම් සත්‍යයක් කියන එක හොයනකොට ආගන්තුකව සත්‍යයක් හොයන්න යන්න එපා. හරිද? ඒ කියන්නේ අමුතු සත්‍යයක් කියලා හොයන්න යන්න එපා. එහෙම එකක් හම්බෙන්නේ නැහැ. සත්‍ය කියන්නේ මොකද්ද සරලවම? ඉපදිච්ච දවසේ ඉඳන් Taman එක්කම හුස්ම වගේ තිබ්බ දෙයක්. එකම දේ මොකද්ද? හොයපු නැති එක විතරයි ප්‍රශ්නේ. අර මේසන් බාසුන් නැහැලා ඊට පස්සේ සමහරලාට ඔය අපේ සීයලා ආච්චිලා එහෙම කන්නඩිය හොයනවා. සමහරලාට පැන්සල මකනේ හොයනවා. අන්තිමට කොහෙද තියෙන්නේ? කන්නඩිය නම් තියෙන්නේ ඔළුව උඩ. මේසන් බාස්ලාගේ පැන්සල් නම් තියෙන්නේ කනේ. ඒගොල්ලන්ට හොයාගන්න බැරුණේ ඇයි? හරියට තියෙන තැන ගැන අදහසක් නැතුව අර අඳුර අතට ගෑවා වගේ වෙච්ච නිසා. ඉතින් එහෙනම් මම කිව්වේ ඒකයි සත්‍ය කොහොමද Taman තුල තියෙන දෙයක්. ඒක ඉස්මතු කරලා දෙන්න පුළුවන් Taman ඒ ඉස්මතු වීම පිණිස කැමති නම් විතරයි. නැත්තම් බෑ. ඒ කියන්නේ ඕනම වෙලාවක Tamanගේ පැත්ත Taman සූදානම් කරගත්තොත්, Taman ශිෂ්‍යයෙක් බවට Tamanගේ පැත්ත සූදානම් කරගත්තොත් ගුරුවරයා කොහොමවත් ඉස්සරහට එනවා. හරිද? නැත්තම් ඒක හරියන්නේ නැහැ. හරි. ඉතින් මම ওই කාරණා ටික මතක් කරේ ඔයගලන්ට අර්ථයක් ධර්මයක් උලප ගන්න මේ උපදේශකට වඩා යෝජනාවක් විදිහට. ඉතින් ඒ ටිකත් අර්ථ ගන්න අපිට ඔය ඔක්කොම කාරණා කතා කරන්න ප්‍රධානම මූලාශ්‍රය නැත්තම් ප්‍රධානම උපදේශ ඒ උපකාරය කරන්නේ බුදු පියාණන් වහන්සේලා. බුදු පියාණන් වහන්සේලා ලෝකේ පහළ නොවෙන්න පිටින් අපිට කතා කරන්න මොනවද නැහැ. හරිද? මෙහෙම වාඩි වෙලා කතා කරන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ එහෙනම් එදාට. එහෙනම් බුදු කෙනෙක් නැති කාට අපිට කතා කරන්න වෙන්නේ මොනවද? මිනිස්සු මරණ විදිය, හොරකම් කරන විදිය, කොහොමද අනිත් මිනිස්සුගේ දේවල් කොල්ල කාගන්නේ ඔතම කතා කරන්න වෙන්නේ එකතු වෙලා. හරිද? කල්ලි ගහිලා හොරු වෙන්න තමයි වෙන්නේ කාලට. අද එහෙම නොවි අපි යම්කිසි සංවරත්වයක් නැත්නම් සීලයක් මනුස්සකමක් හදාගෙන තියෙනවනම් බුදු පියාණන් වහන්සේලා වෙන්න පු අර්ථය නිසා තමයි. හරිද? ඒ හින්දා ඒකට අප්‍රමාණ ගෞරවයක් තියෙන්න ඕනේ. කියන්නේ අප්‍රමාණ ආදරයක් තියෙන්න ඕනේ බුදු කෙනෙක් සම්බන්ධව. මොකද උන්වහන්සේලා ලෝකෙට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නොකරන මට්ටමේ දේවල් කරලා තියෙනවා. තේරෙනවද? ඒකයි අරගෙන කෝටියක් මව්වරු කෝටියක් පියවරුන්ගේ කරුණාව එකතු කරත් බුදු කෙනෙක්ට සමාන කරන්න බෑ කියලා. ඒ හින්දා ඒ ගෞරවය හිතේ තියාගන්න. ඒ වගේම බුදු කෙනෙක් පවා ලෝකෙට බිහි කරන්න මුල් වෙන්නේ ධර්මය. සද්ධර්මයේ නොවෙන්න බුදු කෙනෙක්ටවත් ලෝකෙ පහළ වෙන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ සියලු දේ අවබෝධ කරලා අවසානදී බලනවා තනියෙන් වාසය කරන එක සුසු නෑ.
මට ගුරුවරයෙක් ඉන්න ඕනේ කියලා බලනකොට බුදුහාමුදුරන්ට සමාන ගන්න ගුරුවරයෙක් ලෝකේ නෑ. හැබැයි බුදුහාමුදුරුවෝ බලනකොට තේරෙනවා බුද්ධත්වයේ ලබන්නත් මුල්ුනේ ධර්මය. එහෙනම් ධර්මයේ ගුරුතැන්හි තැබුවා කියලා තමයි බුදුහාමුදුරුවෝ ධර්මයට ගරු කරේ. අනිත් එක තමයි මේ ධර්මය අවදි කරගන්න උත්සාහ කරන සංඝයා. සංඝයා වහන්සේලා කියලා කියනකොට කෙනා පෞද්ගලික චරිත නෙමෙයි. සංඝ කියන ගුණයක් තියෙනවා. ඒ සංඝ කියන ගුණයට හික්මිච්ච බොහෝ සත්පුරුෂයෝ ලෝකෙ වැඩ ඉන්නවා. කල්නුත් හිටියා අදත් ඉන්නව නැවතිත් වෙනවා. හරිද? ඒ හින්දා ඒ බුදු කෙනෙක් පෙන්නපු ධර්මය, ඒ ධර්මතාවය අවබෝධ කරගන්න උත්සාහ කරන සත්පුරුෂයන්ට කොහොම වැන්දත් වැඳලා ඉවර ගන්න වෙන්නේ නැහැ. හරිද? Taman ළඟ තියෙන දේ දෙහිතක් නැතුව පූජා කරන්න පුළුවන් සත්පුරුෂයෝ. ඇයි ඒ? උන්වහන්සේලා දානයක් වළඳලා සාමාන්‍ය ලෝක වැඩවල ඉන්නේ නැහැ. ඒ දානිනුත් කරන්නේ මොකද්ද? ලැබිච්ච හයිය අරගෙන ගැලවෙන්න උත්සාහ කරන එක. ඒකයි දානයක් දුන්නාම සංඝයාට මහත්ඵලයි මහානිසංසයි කියලා කියන්නේ. ඒ හින්දා ඔය මම පෙන්වන්නේ නිකන් භෞතික උදාහරණ ටික. නමුත් ඒවා තියෙන අර්ථය ධර්මයේ හරියට අල්ලගත්තොත් අපිටත් සංඝ ගුණයට යන එක අමාරුවක් වෙන්නේ නැහැ. ධර්මයේ ගුරුවරයා වෙන එක අමාරුවක් වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දකින්න එක අමාරු නැහැ. බැලුවද? ඒ හින්දා මේ අර්ථ ධර්ම වලට හිත පහැදෙන්න ධර්ම ශ්‍රවණය වෙන්න ඕනේ. ඉතින් ධර්ම ශ්‍රවණය කරන්න අරගෙන කුසලතාව ටික හැදෙන්නත් ඕනේ. හරි. එහෙනම් මේ බුදුහාමුදුරන්ට ධර්මයට මහා සංඝරත්නයට අපි හැමෝගෙම උත්තමාංග නමස්කාරය වේවා කියන අර්ථයෙන් අපි තෙරුවන් වන්දනා කරලා අපේ සාකච්ඡාවට ආරම්භයක් ගමු. සියලු දෙනාම සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු සාදු සාදු. හොඳයි, මම මේ දවස් දෙක තුනකට කලින් අවස්ථාවක් ලැබුණා මටයි අපේ අඳුරන පිරිසකටයි අනුරාධපුරේ යන්න. ඒක යන්න අවස්ථාව ලැබුණෙත් ඇත්තටම මේ ලොකු සාන්නාසලා වැඩ හිටපු ආරණ්‍ය සේනාසනයකට බියලි ආහාර වගේ පූජා කරන්න අවස්ථාවක් ලැබුණා. එහෙ ගියාම අපේ හිටපු දායක පිරිසට ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටපු කුටිය දැක්කහම එතන ඒ වැසිකිලි පද්ධතිය හදලා තිබ්බේ නැහැ. ඒ කුටියේ. ඒතර එතන හිටපු පිරිසට අග්ගාලා කතා කරා අපි එහෙනම් මේ ලැබිච්ච තව මේක නිදානයක් වගේනේ. ස්වාමීන් වහන්සේ නමකට කුටියක් පූජා කරා හා සමානයි. ඒ හින්දා අපි මේකට අවශ්‍ය බඩු ටිකක් තරන් දීලා මේ හාමුදුරනේ අපි කොළඹ එමු කියලා. ඉතින් මමත් ඒ වාහනේ ගියපු හින්දා මටත් යන්න වුණා ඒ අවශ්‍ය බඩු ටික ගන්න ඒ බඩු තියෙන වෙනසල් වලට. අනුරාධපුර හන්දියකුනේ. ඒ හන්දිය දෙකයි තියෙන්නේ ওই බඩු තියෙන තැන්. අපි ඔන්න එක තැනකට ගිහිල්ලා බඩු ලයිස්තු ඒ හිටපු මලිලාගෙනුත් අහලා අරගෙන බලනකොට මාත් එක්ක ආපු ඉතුරු මේ දායක පිරිස ගියා එළියට. මං එළියට ගිහලා බැලුවාම මේගොල්ලෝ අනිත් කඩේටත් ගිහලා බලනවා දැන්. දැන් සාමාන්‍යයෙන් ওই දෙක සංසන්දනය කරන කට්ටිය ගන්නේ. ඊට පස්සේ දැන් මං අනිත් කඩේට ගිහිල්ලා බලන් ඉන්නකොට මට තේරුණා අර කඩේට වඩා මේ කඩේ ගණන් අඩුයි දැන්. හරිද? දැන් ඒ කට්ටියත් කල්පනා කරා අපරාධනේ හැමෝම අපි අච්චර ගෙවන්නේ ඕකට අපි මෙහෙම අරගත්තා නම් හරි කියලා. කොහොම හරි වැඩේ කරනවා නම් එච්චරනේ.
ඒතර භාගයක් බඩු අතනින් ගත්තා, භාගයක් බඩු මෙතනින් ගත්තා. දැන් අපිට සතුටුයි මොකද්ද? අපි යන්තම් අහුන්නේ නැහැ. අපි අපිට ඕන බඩු ටිකත් අරගෙන අඩුම මේ වියදමක් යන විදිහට අපි හොඳම දෙයක් ගත්තා කියලා දැන් අපි හිත හදාගෙන යනවා. ඔහේ තියෙන මේ හොඳ ලස්සන වැඩේ තමයි දැන් ඔය ටවුන් එක හුඟක් මේ ජනාකීර්ණයි හුඟක් මිනිස්සු ඉන්නවනේ. එතකොට අර ගබඩා පහසුකම් නැහැ ඕකේ. ඒගොල්ලෝ බිල දාලා දෙනවා. ඒගොල්ලන්ගේ තියෙන ස්ටෝර් වලට ගිහලා ගන්න ඕනේ. හරිද? එතනට ගියාම තමයි දන්නේ කඩවල් දෙකේම තියෙන එකම ස්ටෝරුව. හරිද? තේරෙනවද කියන එක? ඔයගේ තමයි ගන්න සසර. හරිද? අපි හිතනවා මේකට වඩා අපි කරන අනිත් වැඩේ හොඳයි කියලා. අන්තිමට දෙකම මැනේජ් කරන්නේ කවුද? එකම එක්කෙනා තමයි. ඒකයි මාර විශේෂය කියන එක අපි හිතනවා වගේ නෙමෙයි. අපිට සමහරවිට හිතනවා අපි මේ වැඩේ කර කර හිටපු කෙනා අපිට මහා පාඩුවක් මේ වැඩේ කරන්න පටන් ගත්ත ඉඳලා ලාභයක් වුණා කියලා. බිල දාලා තියෙන එකම තැනින්. ඕකයි ප්‍රශ්නේ. හරිද? මම උදාහරණ කිව්වේ ඒක වෙනකොටම මට මතක් වුණේ ඕක. අපි එක වැඩක් කළා අනිත් පැත්තට දානවා කියන්නේ අනිත් වැඩේට. අපේ හිත හදාගෙන අපි නතර වෙනවනේ. යන්තම් ඇති අපි බේරුණා කියලා. එහෙම එකක් නැහැ. හැමතැනම අහුවෙනවා. මම කියන එක. ඒකයි පින්වත්නි මෙතන බුදුහාමුදුරුවෝ චුල්ලකම්මිබංග සූත්‍ර වල එහෙම මතක් කරන්නේ කෙනෙක් පව් කරා කියන හින්දා. කෙනෙක් පාපෙමයි කරේ කියලා ඒකාන්තයෙන් දුගතිගාමී වෙනවා කියලා වෙන්නේ නැහැ. කෙනෙක් පින් විතරයි කළේ කියලා හිත හදාගෙන ඉන්නවා නම් මම සුගතිගාමී වෙයි අනිවාර්යයෙන්ම කියලා. ඒක වෙන්නේත් නැහැ. ආහල් තිනවද එක්තරා දෘෂ්ටියක් තිබ්බා. පන්සිල් රැක්කොත් අනිවාර්යෙන් සුගතිගාමී වෙනවමයි විමුක්තිය ලැබෙනවමයි කියලා. උදාහරණ මතක් කරේ මොකද්ද? සීලය සමාදන් වෙලා රකින්න හින්දා අනිවාර්යෙන් සුගතිගාමී වෙනවා කියලා කෙනෙක් හිතන් ඉන්නවා නම් ඒක මිච්ඡා දිට්ඨිය. තේරෙනවද මං කියව එක? ඒ මොකද බුදුහාමුදුරුවෝ අපිට වඩා හොඳට දන්නවා ඔය ඔක්කොම බඩු වලට බිල්ලියන් එකම කෙනා තමයි කියන එක. හරි. ඒකයි බුදුහාමුදුරුවෝ බෝසතාණන් වහන්සේ කාලේ අබිනිෂ්ක්‍රමණය කරනකොට ඔය බිල්ලියන් මිනිස්සයා නේ බිල්ලියන කෙනා යන්න එපා ස්වාමීනි මේ තව ටික කාලයක් හිටියා නම් ඔබ වහන්සේට ඕන විදිහට පින්කම් කරගෙන කටයුතු කරගෙන මිනිසුන්ට උදව් කරගෙන ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ එදා බෝසත් අවදී වුණත් ප්‍රඥාවන්තයි. බුදුහාමුදුරුවෝ මතක් කරේ මොකද්ද? නෑ මීට වඩා දෙයක් හොයන්න තියෙනවා මේකේ මං හින්දා ඒ වෙනුවෙන් යනවා කියන එක. බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ ආයි මතක් කරා මොකද්ද? දන් දිය යුතුමයි පින් කළ යුතුමයි. ඊට පස්සේ දාන සංවිභාග සූත්‍රය මතක් කරන්නේ. මහණනි ඕගොල්ලෝ දානි සම්බන්ධ මන්තරම් දන්නවනම් මේ සංසාරය තුල බුදු කෙනෙක් තරම් දානි සම්බන්ධව අර්ථය ධර්මය දන්න කෙනෙක් නැහැ නේ. උදාහරණ මතක් කරනවා මම තරම් දානි සම්බන්ධව ඕගොල්ලෝ දන්නවනම් මහණනි කන බත්පතෙන් අවසාන බත් පිඬු හො දීලා වළඳන්නේ. එච්චර ආනිසංසයි දන් දෙන එක. තේරෙනවද? ඒතර බුදුහාමුදුරුවෝ බෝසත් කාලේදී පින් කරගන්න කියලා බිල් කඩනගෙන ආගිව්වහම එතන නතර වුණේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ මතක් කරා පාපයෙන් ගැලවෙන්න සබ්බ පාපස්සා කරන කුසලය සම්පාදනය කරන්න. ඒ කියන්නේ පින නැත්තම් කුසලතාවය හදන්න. බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ නැත්තේ. සාමාන්‍ය ලෝකෙ මිනිස්සුත් කිසිම ධර්මයක් නොදන්න මිනිස්සුත් සමහර ලාවට තමන් ළඟ තියෙන වැඩිපුර දේවල් දෙනවා. හැබැයි දෙන්නේ ඇයි කියන එකට පැහැදිලි සාක්කයක්, ඒකට පැහැදිලි අර්ථයක් ඒගොල්ලෝ දන්නේ නැහැ. සමහර ලාවට වැඩිපුර තියෙන හින්දා, අම්මලා තාත්තලා දුන්න හින්දා, මේක දුන්නාම හිත සතුරු වෙන හින්දා, මිනිස්සු අපිට ප්‍රශංසා කරන හින්දා, අපිට තත්ත්වයක් ලැබෙන හින්දා ඕවට දෙනවනේ මිනිස්සු දාන්නේ. ඒගොල්ලන්ට හරි අදහසක් නැහැ ඇයි දෙන්නේ කියන එක. එහෙම අදහසක් නැතුව දන් දෙනකොට මොකද වෙන්නේ? දන් නොදීන වලට දන් දෙන එක හොඳයි තමයි. හැබැයි ඔය දන් නොදීන් එකයි දන් දෙනකොට හරියට අදහසක් නැතුව දන් දෙන එකයි බිල කැඩෙන්නේ එකම තැනේ. තේරුණාද? බුදුහාමුදුරුවෝ බුදු වුණාට පස්සේ මතක් කරේ දාණය දිය යුතුමයි, පින්කම් කුසලයේ කටයුතුමයි කියලා මතක් කරේ කොතනින්ද? අර බිල කඩන කෙනාව නැතිනාස්ති කියලා දාන්න පුළුවන් හරියට දැනගෙන දුන්නොත්. ඒකයි දාණය කියන එකේ අවසානය කොහෙටද පෙන්වන්නේ? හරියට දන් දුන්නොත් අවසානය කොතනද පෙන්වන්නේ? ඕක බලන්න වේලාම සූත්‍රයේ. වේලාම සූත්‍රයේ පටන් ගන්නේ දාණයෙන්. බුදුහාමුදුරුවෝ ඒ කාලේ දුන්න දානයක් ගැන කියනවා. 84000ක් රත්තරන් පාත්‍ර රිදී පුරවල, රිදී පාත්‍ර 84000කට රත්තරන් පුරවල, තඹ පාත්‍ර 84000කට රන් රිදී මුතුමැණික් පුරවල, ඊට පස්සේ අස්රත 84000යි, ඇත්තු බැඳපු රත 84000යි, වස්ත්‍ර, දීපල, යාන වාහන, ඉඳුන් හිටුන් සියල්ල 84000 ගානේ දෙනවා. ඒක පෙන්නනවා අවුරුදු 7ක්ද 8ක්ද කොහෙද එක දිගට ඔය දාන දුන්නා කියලා හැමදාම ඔය ගානට. බුදුහාමුදුරුවෝ මතක් කරනවා සිටුතුමාට, සිටුතුමනි ඔය දුන්න දානේ ඔබතුමා අද සංඝයාට දෙන එක් බත් සරලුවකින් ලැබෙන ආනිසංසය සංසන්දනය කරොත් ඔබ සංඝයාට දුන්න දාණයෙන් හම්බෙන ආනිසංසයෙන් 16න් එකක්වත් 12 කලාවෙන් පංගුවක්වත් එදා දුන්න දාණයෙන් ආනිසංසුන් නැහැ කියනවා. ඇයි? එකක් බුද්ධ ශාසනයේ තිබ්බේ නැහැ. ඒ හින්දා චින්තනය අවදි කරගත්ත සත්‍ය හොයපු සත්‍යවාදී පිරිස හිටියේ නැහැ. දාණය මහත්ඵල වෙන්න නම් සත්‍ය හොයන පිරිස ලෝකෙ වැඩි ඉන්න ඕනේ. එතකොට තමයි දුන්න දෙයකින් උපරිම ඵලය ලබන්නේ. තේරෙනවද? අපි පොඩි කට්ටියට ඕලෝ බල්ලා දිනනවා නම් චෝක් කෑල්ලක් හරි බත් ටිකක් හරි බෙදනකොට අපි බෙදන්නේ ඊටාම පොඩි ප්‍රමාණය නේද? ඇයි? අපි දන්නවා වැඩිපුර දුන්නොත් මේක නාස්ති කරනවා. අන්න ඒ වගේ හරි තැනට අවශ්‍ය දේ ලැබුණ නැත්නම් නාස්ති වෙනවා. හරියට පරිපාලනය කරන්න බැරි කෙනෙක්ට අනවශ්‍ය බලයක් දුන්නොත් නාස්ති වෙනවා. ඒක හරියට උදාහරණයකට කිව්වොත් එහෙම නොදන්න කමත් එක්ක
නොදන්න කමත් එක්ක සල්ලි භාගය හමුනොත් මොකද වෙන්නේ? නොදන්න කමත් එක්ක බලයක් හමුනොත් මොකද වෙන්නේ? නොදන්න කමක් එක්ක ආගමකට වහලුනොත් මොකද වෙන්නේ? සල්ලිවත් බලයවත් දර්ශනයක් නැත්නම් ආගමක්වත් කියන කේ ප්‍රශ්නේ මේ තියෙන්නේ හොඳේ. නොදන්න කම આવොත් ඔකට මොකද වෙන්නේ? ව්‍යසනයක්. තේනවද? නොදන්න මනුස්සයට බලයක් දීලා බලන්නකෝ. අනාතයි. ඕක තමයි වෙන්නේ මතකද මේ අර වඳුරෙක්ගේ කතාවක් තියෙනවා. ඒ වඳුරා කියන්නේ ස්වභාවයෙන්ම ඕනම දෙයක් අල්ලලා දඟලන එකනේ. අර ලීරේ ඉන්නකොට කූණ්‍යක් ගහලා ගියාම වඳුරා ගිහිල්ලා ලීය උඩ වාඩි වෙලා එක කූණ්‍යක් ගැලෙවලු. මොකද උනේ? එතරම් මැරෙන තැනට වැඩේ වුණානේ. ඇයි නොදන්න කමත් එක්ක තමන් කරන ඕන දෙයක අවසානය ව්‍යසනයක්. හරිද? මම ඉතින් මතක් කරන්න ඕනේ පිටින් දැනුවත් වීම ආවොත් හරියට දැනුවත් වීමෙන් මේක කළොත් වේලාම සූත්‍රයේ අවසානයේ මතක් කරන්නේ මොකද්ද? බුද්ධ ප්‍රෝග මහා සංඝරත්නය නැත්තම් මහා සංඝයා උදෙසා දෙන දාණය අර සියලුම දේවල් වලට මහත්ඵලයි මහානිසංසයි. සිවුදිකින් වඩන මහා සංඝයා උදෙසා වෙහෙරක් ආරාමයක් කුටියක් හදලා පූජා කරොත් ඊට වඩා ආනිසංසයි. ඊට පස්සේ පන්සිල් සමාදන් වුණොත් හරියට ඊට වඩා ආනිසංසයි. ඊට පස්සේ මලක සුවඳක් ආග්‍රහණය කරන මොහොතක් මේ ලෝක සත්‍යය වෙනුවෙන් මෛත්‍රියක් උත්පාදනය කරොත් මෛත්‍රියක් ඉපදෙව්වොත් මෛත්‍රී කමඨහනක් වැඩුවොත් ඊට වඩා ආනිසංසයි. අවසානයේ මතක් කරන්නේ මොකද්ද? සියල්ලටම වඩා ආනිසංසයි අසුරක් ගහන සැනක අනිසඤ්ඤාය වැඩිම. වේලාම සූත්‍රේ පටන් ගන්නේ දාණයෙන් හොඳේ. අපි දාණය කියන එකේදී අපි ගන්නේ මෙහෙම භෞතික මොන හරි දීලා හිත දාගන්න එකනේ. හැබැයි බුදුහාමුදුරු පෙන්නන්නේ මොකද්ද? කෙලින්ම චින්තනයට. ඔන්න ඔය චින්තනය අවදි කරගත්තොත් ආයි බිල් කඩන්න වෙන්නේ නැහැ. තේරෙනවද? ආයි ලාභයක් හෝ පාඩුවක් සසරේ ලැබෙන්නේ නැහැ. හොඳයි හෝ නරකයි කියලා එකක් ආයි ලබන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ යස ආයස නිന്ദා ප්‍රශංසා ලාභ ලාභ දුක සැප කියන ඒවා කම්පා වෙන්න සමහර තැන්වලදී යඬනවා සමහර තැන්වලදී hina වෙනවා. දෙකම මානසික ව්‍යාධිනේ. අනවශ්‍ය විදිහට අඬන එකයි අනවශ්‍ය විදිහට hina වෙන එකයි කියන්නේ අන්තගාමීත්වය. ඒ දෙකෙන්ම ගැලවෙන්න පුළුවන් නුවණක් ආවොත් ඒ කියන්නේ මායාවේ විෂය අතික්‍රමණය කරා කියලා කියන්නේ. බැලුවා කතාව. ඉතින් හින්දා මම මතක් කරේ පින්වත්නි මේ ලෝකේ අපිට යම් දෙයක් පේනකොට ඒ පේන තැන විතරක් නවතින්න එපා. මොකද ඒ හැමතිස්සෙම ඒකේ අනිත් පැත්ත තියෙනවා. මම මේ ළඟදී කියපු කතාව මම ආයෙ මතක් කරන ඕගලන්ටත් ඒක තේරුම් ගන්න. ඔන්න එක්තරා ගොවිපොලක් අයිති මහත්මයෙක් හිටියා. මේ මහත්මයාට තරුණ දරුවෙකුත් හිටියා. එක දවසක් කොහොම හරි හවස ගොවිපොල වහලා යන්න බැරි වුණා. අස්තාලේ මේ වහලා තිබ්බේ නැහැ. උදේ පාන්දර වලට මොකද උනේ? හොඳට කීකරුව හැදිච්ච අස්සය තුන් දෙනෙක් විතර පැනලා ගිහිල්ලා. හරිද? අස්සය පැනලා ගියාට පස්සේ වහලා වැඩක් නැහැනේ. ඉතින් අර මහත්තයා ගොවිපොල ළඟට වෙලා ඉන්නකොට ගමේ කට්ටියට ආරංචි වෙලා ගමේ කට්ටිය ඉතින් ඇවිල්ලා මොකද කිව්වේ? අයියෝ බලන්නකො මහත්තයෝ මේ අස්සය පැනලා ගියානේ කොච්චර පාඩුවක්ද කියලා දැන් අඬන්න ගත්තා. අර මහත්තයා කිව්වා ඉතින් සමහර විට. හරිද? පහුවෙන්ද උදේ බලනකොට ගොවිපොල ඉස්සරහා ඒ තන පිටිය උඩ අස්සයෝ 6 දෙනෙක් තනකොළ කකා ඉන්නවා. මොකක්ද වෙලා තියෙන්නේ? අර පැනලා ගිය අස්සයෝ 3 දෙනා කැලේ හිටපු තව වල් අස්සයෝ 3 දෙනෙකුත් එක්කගෙන ඇවිල්ලා. දැන් අර ගමේ හිටපු කට්ටිය මායි කියලා මොකද කියන්නේ? කොච්චර ලාභයක්ද දුන්නේ? තව 3 දෙනෙකුත් හම්බුණා නිකන් හම්බුණා කියලා කිව්වා. අර මහත්තයා සරල උත්තරයක් දුන්නේ සමහර විට. පහුවෙන්දා අර ගෙදර හිටපු කොළු ගැටයා අර වල් හීලා නැති අස්සෙකි පිටේ නැගලා අස්සයෝ වදින්න ගත්තා. හීලා නැහනේ. දැන් මොකද වෙන්නේ? අස්සයට රුස්සන්නේ නැහැ. කවුරු පිටේ නගින එක. අස්සය කර වෙඩි පයින් පාරක් ගහලා වැට්ටුවා. වැටිච්ච ගමන් කකුල කඩලා ගියා කොල්ලගේ. ඕක ආරංචිලා ගමේ උන්දල ටික ඇවිල්ලා මොකද කිව්වේ? බලන්නකෝ මේ ළමයා කරගත්ත දේ අර අස්සයෝ හින්දා වෙච්ච දේ කකුලත් කැඩුණා. කොච්චර ලාභයක්ද? මේ කොච්චර ලාභයක්ද දුන්නේ කියලා ඔන්න දැන් දුක් දුම්නස් කියන්න ගත්තා. අර මහත්තයා සමහර වෙලට කියලා නිකන් හිටියා. පහුවෙන්දා රජයේ නිවේදනයක් නිකුත් කරා හදිසි අවශ්‍යතාවයකට මේ රටේ ඉන්න ප්‍රාන්තින සියලුම තරුණයෝ යුද්ධෙට බැඳෙන්න ඕනේ. හමුදාවට බැඳෙන්න ඕනේ කියලා. දැන් මේ දරුවෝ හමුදාවට ගන්න බෑනේ කකුල කැඩිලා. අර ගමේ උන්දලගේ අනිත් ඔක්කොම තරුණයෝ ටික හමුදාවට යන්න ඕනේ. තමන්ගේ දරුවා හිමෙච්ච මිනිස්සු ටික ඇවිල්ලා ආයෙ යන්න ගත්ත අර මහත්තයා ඉස්සරහා බලන්නකො මහත්තයෝ වෙච්ච දේ අපේ දරුවෝ ටික හමුදාවෙන් අරන් ගියා. හමුදාවට බන්දුව ගත්ත බලෙන්න ඔබතුමාගේ දරුවට නම් හැමුන්නේ නෑ නේ කියලා කිව්වා. මහත්තයා ඉතින් අර කතාවම තමයි කිව්වේ. සමහර විට කියලා කිව්වේ. ඒකේ අදහස බලන්න ඕනේ. ඒ කියන්නේ අපි ඕනම සිද්ධියකදී එතනට විතරක් අපේ අවධානය දාලා අපි ඒක මැත්තේ නැහෙන හිඳයි මෙච්චර මනස කම්මලක් වගේ වෙලා තියෙන්නේ. පැහැදිලිද? අපි තේරුම් ගන්නවා නම් පොඩ්ඩක් මේ ලෝකේ ඕනම සිද්ධියක පැති දෙකක් වෙන්න පුළුවන් කියන එක. අපේ මනස කලින් මේකට සූදානම්. පැහැදිලිද මං කියන එක? ඔන්න ඔය කලින් සූදානම තමයි නුවණකින් වෙන්නේ. නිකන් හිතන්න ඕගොල්ලෝ කොහේ හරි පාරේ රෑ කළුවරේ යනකොට හිතා ගන්න බැරි වෙලාවක පිටිපස්සෙන් සද්දයක් හරි ආවොත් ඉස්සරහෙන් කොලයක් හරි හෙලුනොත් බයි දෙන්නද? බයි දෙනවනේ. හැබැයි නිකන් හිතන්න මෙහෙම. ඕගොල්ලෝ කලින් දැනගන්නවා යාළුවෝ ටිකක් පාර ඉස්සරහා ඉඳලා බය කරන්න යන්නේ කියලා. ඕගොල්ලන්ට සද්දයක් ආවා කියලා බයි හිතනවද?
යාළුවෝ පවු නිසා බය වුණා වගේ රඟපාන්න පුළුවන්. හැබැයි ඇත්තටම බය වෙන්නේ නැහැ නේද? ඇයි එහෙම වෙන්නේ? ඇයි අපි ෂොක් වෙන්නේ නැත්තේ එතන? අපි කලින් දන්න වැඩේ. තේනවද? ඉතින් ධර්මයෙන් වෙන්නේ මොකද්ද? ධර්ම ශ්‍රවණයෙන් වෙන්නේ මොකද්ද? ලෝකේ වෙන දේ කලින්ම දන්නවා. ඒතර යාව හොල්ලන්න බෑ. දෙයක් නොදන්න තාක් මිනිස්සයා ඕන විදිහට නම්මන්න පුළුවන්. දෙයක් දැනගත්තාම නම්මන්න බෑ. වැහල්ද මං කියන එක. ඒකයි පින්වත්නි වහල් භාවයේ තියෙනකන් චින්තනය දුප්පත් වෙන තාක් ඕනම කෙනෙක්ව පාලනය කරන්න ලේසියි. චින්තනය පොහොසත් වෙන්න ගත්තාම පාලනය කරන්න ඕනේ නෑ ස්වයං පාලනයකින් හික්මෙනවා. තේරෙනවද? ඩිසිප්ලින් එක Taman තුලින් එන්නේ. දැන් සාසනින් ඉන්න ස්වාමීන් වහන්සේට කවුරුත් වෙලා දනුවම් දෙනවද? පොලිසියෙන් වෙලා උසගෙනවද? නෑනේ ඇයි? ස්වයං පාලනයක ඉන්නේ. ඇයි? අවසාන අරමුණ පැහැදිලි. කලියුත්තේ මොකද්ද? ඊතර වෙන එක. එහෙනම් නතර වෙන්න තියෙන හැම තැනක්ම මග හරින එක තමයි කලියුත්තේ. ඒ වෙනුවෙන් හික්මනවා. ඒ හින්දා කාටවත් ඒගොල්ලන්ව දඬුවම් කරලා උන්වහන්සේලාව එක්කන් ගිහිල්ලා නැත්තම් හිරේ දාලා නතර ගන්න ඕනේ නැහැ. වැරද්ද හිරේ දන්නවා. නිවැරද්ද හිරේ දන්නවා. ඒ හින්දාම හික්මීමක් හම්බ වෙනවා. පැහැදිලි වෙනස. අනිකව මතක කරේ මේ ලෝකේ වෙන සිද්ධිය පොඩ්ඩක් සීරු මාරුවට බැලුවේ නැත්තම් අපි අනිවාර්යයෙන්ම එක සිද්ධියක් වෙනකොට ඒකේ පේන දෙයට විතරක් අහුවෙලා එක්ක hina වෙනවා එක්ක අඬනවා. අවාසනාව කියන්නේ තව පොඩි වෙලාවක් බලන් හිටියා නම් hina වෙච්ච එක අඬනවා අඬපු එක hina වෙනවා. තේනවා කියන එක. ඔය දෙක ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරේ මේ ලෝකීය දිහා බලන කෙනෙක්ට ප්‍රඥාවන්තෙන්ට පේන්නේ මොන වගේද? පොඩි දරුවෝ ටිකක් කොම්පියුටර් රණ්ඩු වෙනවා වගේ වැඩක් මේක. නැත්තම් පිස්සෝ ටිකක් ඒක තමයි ඇත්ත ලෝකය කියලා හිතාගෙන ජීවත් වෙනවා වගේ වැඩක් මේක. නැත්නම් තව විදිහකට කිව්වොත් එහෙම කන්නඩියක් ඉස්සරහා ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් පොඩි කුරුල්ලෝ ඇවිල්ලා. කොටන්නේ ඔකට. ඔය වගේ තමයි බුදුහාමුදුරුවෝ දැක්කේ ලෝකේ. බල්ලෙක් වතුර පාරක් ළඟින් යනකොට වතුර පාරේදී තව බල්ලෙක් දාලා බුරනවා නේද? අන්න ඒ වගේ තමයි බුදුහාමුදුරුවෝ ලෝකේ දැක්කේ. ඒකයි බුදුහාමුදුරුවෝ මතක් කරේ මේ සාමාන්‍ය කාමතලයේ ඉන්න පෘථග්ජන සත්‍යය දැක්කම සංවේගයක් ඇති වෙන්නේ කියලා. ඇයි? ඉපදීම, ජීවත් වීම, මරණය කියන මේ කිසිම රටාවක් සම්බන්ධව කිසිම අදහසක් නැහැ. ඔහේ වැටිච්ච නිසා ඉපදුනා, වැටිච්ච නිසා ඉපදිලා, ඉපදිච්ච නිසා ජීවත් වෙලා, ජීවත් වෙච්ච නිසා මැරලා යනවා. හරිද? සාමාන්‍ය බල්ලෙකුගේ, හරකෙකුගේ, පූසෙකුගේ ජීවිතේත් මිනිහෙක්ගේ ජීවිතේත් ලොකු වෙනසක් නැහැ. ඇත්තටම අවසානයේදී බැලුවාම මිනිහෙක් සතුන්ට වඩා මහන්සිලා තියෙන්නේ. නැද්ද? ඒක වෙන වැඩි. දෙහින්ද මම ඒක මතක් කරේ ඔයගොල්ලෝ මේ ධර්මයක් හොයනවා කියද්දි අලුතෙන් ධර්මයක් හොයන්න ඕනේ නැහැ. Tamanට වෙන සිද්ධි ටික බලන්නකො ජීවිතේ. ඔය ජීවිතේ වෙන සිද්ධිවල අසීමාන්තිකව සතුරු වීමත්, අසීමාන්තිකව දුක් වෙන එකත් මානසික ව්‍යාධියක් කියලා තේරුම් ගන්න වෙලාවක් තියෙනවද කියලා? නෑනේ. අපි අනිත් කෙනට පිස්සා කියලා කිව්වට අපි ඊට වඩා පිස්සුවෙන් ඉන්නේ. ඇයි අපිට මේ ජීවිතේ වෙන්නේ මොකද්ද කියන එක පැහැදිලි තේරුමක් නැහැ. අර වතුරේ ඉන්න බල්ලට අපි බුරනවා වගේ ජීවිතයක් කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ හිතනවද ඔයගොල්ලෝ කාටවත් මේ ජීවිතේ බැනලා තිනවා කියලා? වෙන කාට හරි ගහලා තිනවා කියලා? ඈ හිතන් හිටියට එදා බැන්න මං අරුට නම් එදා ගැහුවා මං ඒකට නම් කියලා හිතනව නේද? එහෙම වෙලා තියෙන කියලා හිතනවද? එහෙම වෙන්නේ නැහැ මේකනේ. ඕගොල්ලෝ කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා කාට හරි බයින විදියට බැලලා බලන්න කන්නඩියට. ඒ විදිහමයි හැමතැනම වෙලා තියෙන්නේ. හරිද? අවසානදී විවේචනය කළා තියෙන්නේ තමන්වමයි. අවසානදී ගහලා තියෙන්නේ තමන්ටමයි. අවසානදී බැලලා තියෙන්නේ තමන්ටමයි. අවසානදී දුක අරන් තියෙන්නේ තමන්ටමයි ඉතින්. නමුත් අපි හිත හදාගන්නේ ඉස්සරහට දාලා. අරයට බැන්න, අරයට ගැහුවා, දැන් මට සාධාරණ ඉෂ්ට වුණා. තේරෙනවද? හිතලු තමයි ඒවා. කවදාවත් තමන් නොවන වෙන කෙනෙක්ට බැනලා ගහලා ජීවිතේ දින්න කෙනෙක් කොහෙවත් නැහැ. හරිද? තමන් තුල ආපු සොයන් විවේචනය නිසා සත්‍ය හොයන්න ගියා. ඒ සත්‍ය හොයනකොට අන්තිමට මොකද උනේ? තමන්වම දිය වෙලා යනවා. ඔකයි වෙන්නේ. ඒකයි අර බුදුහාමුදුරු මතක් කරේ රතන සූත්‍රයේ නිබ්බන්ති දීරා යතායම් පදීපෝ කියලා. ධීරයන් වහන්සේලා මොන වගේ නිවුණා කියලාද කියන්නේ? පහන් දැල්ලක් නිවුණා වගේ නිවිල යනවා කියලා කියන්නේ. පහනක් නිවෙනකොට කිසිම හානියක් නැහැ නේද? කිසිම හානියක් නැහැ හොඳේ. ඒ වගේම කවුරුත් දන්නෙත් නැහැ. මොකද සද්ද බද්ද වෙලා නිවෙන්නේ නැහැ නේ. ඒකයි පින්වන්දි මේ හුඟක් තේරුමක් නැති වැඩවල ලොකු සද්ද තියෙනවා. හැබැයි තේරුමක් ගත හැකි අර්ථයක් තියෙන වැඩවල සද්ද නැහැ. ගහක් පෙරලෙනකොට හුඟක් සද්ද බව ඇත්ත. හැබැයි මහා වූක්ෂ ගහක් පැලවෙනකොට ඒ බීජේ ඉඳන් වූක්ෂ ගහ දක්වා වැඩෙන ක්‍රියාවලිය කිසිම සද්දයක් ලෝකෙට ඇහෙන්නේ නැහැ. නිශ්ශබ්ද වෙන්නේ. හුඟක් වටිනා හුඟක් අර්ථවත් දේවල් නිශ්ශබ්දව ලෝකේ වෙනවා. නිශ්ශබ්දව හමාරලත් යනවා. හරිද? එහෙනම් ඒකයි මතක් කරේ තමන් ඇතුළාන්තයෙන් නිශ්ශබ්ද වෙන්න උත්සාහ කරේ නැත්නම් ඔයගලන්ට එක අවාසනාවකට මුහුණ දෙන්න වෙනවා සසරටම යන්න පුළුවන්. ඒ තමයි නිශ්ශබ්දතාවයට පත් වෙන්න තමන් උත්සාහ කළේ නැත්නම් මේ ලෝකේ තියෙන රිද්මෙට නිකම්ම තමන්ව අහු වෙනවා. උදාහරණයක් කිව්වොත් නිකන් හිතන්න වායු කුණාටුවක් ආවා කියලා අර එක තැන මෙහෙම කරගන්නේ. සුලි කුණාටු. මේ සුලි කුණාටුවක් ඇතුළේ ඉපදුනොත් අපි ඉපදෙන්නේ මොක ඇතුලේ? අපි ඉන්නේ සුලි කුණාටුවක බව අපිට තේරෙනවද? තේරෙන්නේ නැහැ නේද? ඔයාලා දන්නව නේද මේ පෘථුවිය භ්‍රමණය වෙනවා කියලා? අපිට භ්‍රමණය වෙනවා කියලා තේරෙනවද? නෑනේ.
සුලි කුණාටුවට වඩා වේගෙන් පෘථිවිය භ්‍රමණය වෙනවනේ. හරිද? ඒත් අපිට තේරෙන්නේ නැහැ නේද? ඕක භ්‍රමණය වෙනවා කියලා තේරෙන්න නම් අපි කොතනට යන්න ඕනේද? පෘථිවියෙන් එළියට යන්න වෙනවා. එනවද? පෘථිවියේ භ්‍රමණ චලිතයෙන් එළියට පැන්නොත් තමයි මෙච්චර කල් අපි භ්‍රමණය වෙවි හිටිය කියලා තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ කාටවත්. අන්න ඒකයි මතක් කරේ. සංසාරයේ තියෙන රිද්මයට, සංසාරයේ තියෙන ඒ කම්පණයට අපේ හිත කැමති නිසා, අපි ඒක තුලම ඉපදිච්ච නිසා, අපි ඒක තුලම ජීවත් වෙලා තියෙන හින්දා, අපි ඒක ඇතුලෙන් මැරලා යන හින්දා ආයෙත් ඒකෙම ඉපදෙන්න ස්වභාවයෙන්ම හිත පිහිටනවා. ඔයාලා අහලා තියෙනවද ඔය සතර පාය සම්බන්ධ බුදුහාමුදුරුවෝ අර්ථ දක්වනකොට දණ්ඩ සූත්‍රය. ඒක කියන්නේ දණ්ඩක් උඩ දැම්මොත් මහන්නේ විටක එක පැත්තක් වදිනවා. අනිත් විටක අනිත් පැත්ත වදිනවා. සමහර වෙලාවට මැද වදිනවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ අර්ථ දක්වනවා මැරෙන සත්වයා සමහර විටක සතර පායේ. සමහර විට දිව්‍ය තලවල. සමහර විට මනුස්ස ලෝකේ. ඔහොම තමයි යන්නේ සසර. බුදුහාමුදුරුවෝ මතක් කරලා තිනවා ලේසි පහසු නෑ සතර පහ ගතුනොත් එහෙම ආයෙ මනුස්සෙක් වෙන එක. ඇයි ඒ? තිරිසංගත ආත්මයකට ගියොත් එහෙම මනුස්සෙක් වගේ හිතන්න බෑ. කල්පනා කරන්න බුද්ධිය නෑනේ. ඒගොල්ලන්ට ඊටාම සීමා සහිත බුද්ධියක් තියෙන. කණ්ඩ බොන ටික හොයාගන්න ටික, පැටවු ටිකක් ඇති කරගන්න එක. ඔය ටික තමයි ඒගොල්ලන්ට තියෙන සිද්ධිය. දැන් නිකන් හිතන්නකෝ බල්ලෙට පූසෙට එයාගේ ශබ්දකෝෂේ වචන කීයක් තියෙනවද? බව් කියලා එක වචනයක් තියෙනවා බල්ලන්ට, ඥාව් කියලා වචනයක් තියෙනවා පූසන්ට. ඔය දෙකනේ තියෙන්නේ. බඩගිනි කිව්වත් බව් එක්ක ඥාව්. අසනීපයි කිව්වත් එක්ක බව් එක්ක ඥාව්. හරිද? හැම තැනටම බව් කියන එකයි ඥාව් කියන එකයි නේද? ඒකට තියෙනවද ඒගොල්ලන්ගේ විඥානය, ඒගොල්ලන්ගේ හිතීමේ හැකියාව, ඒගොල්ලන්ගේ මනසේ වර්ධනය ඊටාම සීමා සහිතයි. ඒ තමයි තිරිසං අපායේ හැටි. හරිද? තිරිසං අපායට වැටුනොත් එහෙම ලේසියෙන් එන්න වෙන්නේ නැහැ කියන්නේ මොකද? හිතන්න පතන්න විශේෂයෙන් හිත යොමු කරලා විමසන්න බැරි හින්දා ඒගොල්ලන්ගේ ජීවිතේ බවට පත් වෙන්නේ ඒගොල්ලන්ගේ රැළම තමයි. තේනවද? ඉතින් අවසාන දියා හිත කැමති වෙන්නේ කොතනද? ඒ වගේම තැනක ඉපදෙන්න. පැහැදිලිද මං කියන එක? ඒකම මතක් කරේ මේ ලෝකේ තියෙන රිද්මයට, මේ ලෝකේ තියෙන හුරුවට, මේ ලෝකේ තියෙන පුරුද්දට කෙනෙක් හුරු වුණා කියන්නෙම එකම වාසනාවයි තියෙන්නේ. හරිද? අපාගත වෙන එක හෝ දිව්‍ය ලෝකේ යන්න නොවන එක හෝ මිනිසෙක් වෙලා ඉපදෙන එක හෝ මිනිසෙක් නොවි ඉපදෙන එක හෝ දුප්පත් වෙන එක හෝ පෝසත් වෙනවා කියන ඕවා නෙමෙයි. මේකේ තියෙන ලාභ. එකම ලාභය තමයි ලොකුම ලාභය සසර යන්න වෙනවා. තේරෙනවද? සසරේ යන්න වෙච්ච හින්දානේ මිනිහෙක් වෙනවා, දෙවියෙක් වෙනවා, බල්ලෙක් වෙනවා, පූසෙක් වෙනවා, දුප්පත් වෙනවා, හිඟා කණ්ඩ වෙනවා, අරූපී වෙනවා, විරූපී වෙනවා, විකෘති වෙනවා, ප්‍රකෘති වෙනවා, ලස්සන වෙනවා, කැත වෙනවා කියලා ඕවෙන්නේ. නේද? ලොකුම හේනේ මොකක්ද? දුප්පත් පොහොසත් වෙනවා කියන විභේදන නෙමෙයි. කැතයි ලස්සනයි කියන විභේදනත් නෙමෙයි. සසර යනවා කියන එක. තේරෙනවද? ඔන්න ඕකෙන් නොයණ්ඩයි, ඔන්න ඕකටපත් නොවෙන්නයි ධර්මයේ තියෙන්නේ. පැහැද මං කියන එක? ඒක මං ඉස්සලා කිව්වේ සත්‍යයක් අහනකොට, සත්‍යයක් අල්ලගන්න උත්සාහ කරනකොට ස්වභාවයෙන් වෙන්නේ මොකද්ද? ලෝකය කියන්නේ මොකද්ද කියන අදහස එන්නේ. වෙන මොකක්වත්ම වෙන්නේ නැහැ හොඳේ. එන එකම දේ නම් අවබෝධ වෙන එකම දේ නම් ලෝකය කියන්නේ මේකයි කියන එක. නිකන් හිතන්න මම එහෙම කියන්න හේතුව මේකයි. ඕගොල්ලෝ ලෝකයේ සම්බන්ධව දන්නව නේද? ඕගොල්ලෝ මේ ලෝකයේ සම්බන්ධව යම්කිසි මට්ටමක් දන්නවනේ. ඕගොල්ලෝ දන්න දේවල් වල ඒක ඇත්තමයි කියලා කියන තියෙන සාක්ෂිය මොකද්ද? මම කියන්නේ තේරෙනවද? ඒ මොකද මම කියන්න හේතුව දැන් කෙනෙක් මේ කොලේ දැක්කහම එක්කෙනෙක් හිතන එක නෙමෙයි අනිත් කෙනා හිතන්නේ. ඒ අර්ථයෙන් ගත්ත ගමන් පටහැනි. ඇයි එක්කෙනෙක් හිතන එක නෙමෙයි නම් අනිත් කෙනා හිතන්නේ කවුද හරි මෙතන දැන්. ඒකයි පින්වන්දි මෙච්චර මතවාද ලෝකේ තියෙන්නේ. තේරෙනවද? එක මතයකට ගන්න බැරි ඇයි? මම බලන විදිහට මම හිතන විදිහට නෙමෙයි ඔයගොල්ලෝ හිතන්නේ. තේරෙනවද? අන්න ඒ අවුල ලෙහන්න තමයි සාකච්ඡා තියෙන්නේ. තේරෙනවද? රණ්ඩු සරුවල් නෙමෙයි ඈ. සාකච්ඡා තියෙන්නේ ඔහේ තියෙන මතය කිව්වට පස්සේ මේ පැත්තේ තියෙන මතය ඉස්සරහට ඉදිරිපත් කරාම පුළුවන් සාකච්ඡාවකින් වඩා හරි දේ මොකක්ද කියන එක ඉස්මතු කරගන්න. ඒකයි බුදුහාමුදුරුවෝ හැමතැනම මිත්‍ර සංසේවනයක් ගැන මතක් කරලා තියෙන්නේ. කල්යාණ මිත්‍ර සංසේවනය කියලා අහලා තියෙනවනේ ඒක. මිත්‍රයෝ එකතු වුණාම මොකද්ද කරන්නේ? යම්කිසි අදහසක් කතා බහ කරන එකනේ. ඒකෙන් මොකද වෙන්නේ? දන්නේ නැති කෙනා ඉගෙන ගන්නවා, දැනගෙන හිටපු දේවල් වල වැරද්ද අඩු කරගන්නවා, හරි දෙයක් තිබ්බනම් ඒක හැමෝම ධාරණය කරගන්නවා. තේරෙනවද මම කියන එක? අන්න ඒ වපසරිය තමයි ධර්ම ශ්‍රවණයේදී වෙන්නේ. අන්න එතකොට තමයි අර මම ඉස්සෙල්ලා කිව්වේ ඇඟට නොදැනී ධර්ම අවබෝධ වෙනවා කියලා. ඔළුවට වෙහෙසක් වෙන්නේ නැහැ කියලා. අන්න ඒකට. පැහැදිලිද? ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ මම අර කියපු කාරණා ටික හොඳට අදහස ගන්න. මොකද කෙනෙක්ට හිතෙන්න පුළුවන් කියන දෙයක් එහෙම තේරුම් යන්නේ නැහැ නේ කියලා. එන්නේ කියන දේ මොකක්ද කියලා අල්ලන්න බෑ නේ කියන එක. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද අපි පොඩි කාලේ අකුරු ලියන්න ඉගෙන ගන්නකොට අම්මා මගේ අතින් අල්ලලා අකුරු ලියනකොට මමත් ටීවී එක වල හිටියේ. අපි කාටුන් බලන අම්මලා බලෙන් ලියවනේ. දන්නෙත් නැහැ මොකද්ද වෙන්නේ කියලා. සහ අම්මලාත් එක්ක සමහරට තරහත් යනවා. මොකටද මේ උගන්නන්නේ කියලා. සෙල්ලම් කරනෝදී. හැබැයි අපි වැඩි විදියට පතුරන අපිට තේරෙනව නේද? මල් තියලා නෙමෙයි පෙරලි පිලි වැන්දම් මදි කරපු දෙයට. ඇයි අද කෙලින් හිටගෙන මෙහෙම ඉන්නේ කොහොමද? අර උගන්නපු දැනුම නිසා. හැබැයි අපිට ඒ කාලේ එක තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වදින් සමහරවල් අපි මේ කියන්නේ මොකද්ද කියලා ළඟටවත් තේරෙන්නේ නැහැ. හරිද? හැබැයි අත් නොහැර අහන්න ඕනේ. හරිද? මොන වැඩේ තිබ්බත් අහන එක හොඳට අහන එක කරන්න ඕනේ. මොකද
ඇසීමෙන් තමයි කෙනෙක්ගේ ප්‍රඥාව උපදින්නේ. ඇයි? අහනකොට මොකද වෙන්නේ? ආගන්තුක නුවණක් ආගන්තුක දැනුම් පද්ධතියක් තමන්ගේ පැත්තට ගන්න පුළුවන් වෙනවා. ඒකයි ගුරුවරු කියන කට්ටිය දෙවිවරු කියලා ලෝකයා පුදන්නේ. ඒ ඉතින් දෙවිවරු වගේ මිනිස්සුනේ ගුරුවරු ඒගොල්ලෝනේ අපිට කියලා දුන්නේ අපි නොදන්න දේ. ඒ හින්දා අපි දැන් මෙහෙම ඉන්නේ. අන්න ඒ වගේ තමයි. පැහැදිලිද? ඉතින් අර ගුරුවරු සහ ශිෂ්‍යයෝ කියන එකට වඩා එහාගේ අර්ථයක් තියෙනවා සාසනේ. ඒක තමයි මිත්‍රයෝ කියන එක. මිත්‍රත්වයේදී ඊට වඩා බරපතල සම්බන්ධයක් තියෙනවා. එතනටයි ගන්න ඕනේ. මම ඔයගලන්ට අදහසක් ගන්න උදාහරණයක් කියන්න හොඳේ. මෙන්න මෙහෙම හිතන්නකෝ. අපි හිතමු මෙතන තියෙනවා කියලා කළු පෙට්ටියක්. හරිද? ඕගලන්ට කිසිම දෙයක් පේන්නේ නැහැ. කළු පෙට්ටියක් ඕගලන්ට පේනවා. හරිද? මම ඕගලන්ට දෙනවා අදහසක්. මේකේ ඇතුලේ තියෙන්නේ මොනවද කියන එක හිතලා මට කියන්න. හරිද? මේක උදාහරණයක් හොඳේ. මම මේ කියන්නේ සම්පූර්ණ උදාහරණයක් ඈ. කළු පාට පෙට්ටියක් තියෙනවා හතර වටෙන්ම වහලා. ඕගලන්ට පේන්නේ නැහැ ඇතුළ. මම කියනවා ඕගලන්ට හිතලා අත්දැකීමකින් හරි කාත් එක්ක හරි කතා බහ කරලා හරි මේක ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා කියන්න කියලා. ඕන මොනවද තියෙන උත්තර? ඊක හිතනවා මෙතන කළු පාට පෙට්ටියක් තියෙනවා කියලා. මොන වගේ දේවල් තියෙයි කියලා හිතෙන්නේ? හිතන්න පුළුවන් කෝටි ප්‍රකෝටි ගාණක් හොඳේ. හරිද? ඒ කෝටි ප්‍රකෝටි ගාණේ චින්තනයේ මේ මොහොතේ අඩු වෙන්නේ ඇයි? මේක පන්සලක්. හරිද? අපි බණ අහන්න ආවේ. එතකොට අපි හිතන් ඉන්න සමහර දේවල් මෙතන තියෙන්න බෑ. එහෙම තමයි ওই චින්තනයේ අඩු වෙවි යන්නේ හොම. තේනවා. හොඳට බලන්න ඕක. හරිද? දැන් මම මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මේකයි කියලා මම ඔයගලන්ට කියනවා. මමත් කියනවා අදහසක්. මම දන්නේ නැහැ මම මේක ඇරියේ නැහැ හොඳේ. මම ඔයගලන්ට කියනවා මේක ඇතුලේ තියෙන්නේ මලක්. රෝස මලක් තියෙන්නේ. හරිද? දැන් ඕගොල්ලෝ මේක ඇරලා බැලුවෙත් නැහනේ. මං අරලා බැලුවෙත් නැහැ. ඕගොල්ලන්ට හිතෙනවා නෑ රෝස මලක් තියෙන්න බෑ. මේකේ තියෙන්නේ මොකද්ද? මේකේ තියෙනවා වතුර වීදුරුවක්. දැන් බලන්න අපේ මත දෙක නිකම්ම ගැටෙනව නේද? දැන් බලන්න හොඳේ. අපි තුමු ඔය පැත්තෙන් කෙනෙක් නැගිටලා කියනවා නෑ හාමුදුරනේ උතන රෝස මලක් නෑ. ඔබ වහන්සේ වැඩදිලා තියෙන උතන තියෙන වතුර වීදුරුවක්. මගේ තරගේ මං අතාරින්නේ නැහැ. මං කියනවා රෝස මලක්. දැන් ටික වෙලාවකින් මොකද වෙන්නේ කියන්නකෝ? තුන්වෙනි කෙනෙක් ඉදිරිපත් වෙලා කිව්වේ නැත්නම් රෝස මලක් හෝ වතුර නෙමෙයි යෝගේ තියෙන්නේ වෙන එකක් කියලා කිව්වේ නැත්නම් මෙතන ඉන්න පිරිස දන්නේ නැතුව දෙකට බෙදෙන්න ගන්නවා. හරිද? දෙකට බෙදෙන්නේ කොහොමද? මට කවුරු හරි ගෞරවයක් හරි කැමැත්තක් හරි නැත්නම් සම්බන්ධකමක් හරි මට තියෙනවා නම් ඒගොල්ලෝ මගේ පැත්තට එනවා. අනික කටි ඉදිරි පැත්තට ඉදිරි වෙනවා. දැන් මං අහන්නේ මගේ පැත්තට ආපු හැමෝම මම කියන ඕනෙම එකකට හා කියන්නෙත් නැහනේ. ඊට පස්සේ ආයි මගේ පැත්තට බෙදිච්ච කට්ටිය ඇතුළෙත් වෙන වෙනම ආයි කල්ලි ටික හැදෙනවා. දැන් මෙහෙම බලන්නකෝ මම කියන විදිහටම මේක යනවා නම් මට පාලනය කරන්න ඕනේ නැහැ. නීති දාන්න ඕනේ නැහනේ. හැබැයි මගේ කියමට ආවට ඒක ඇතුළේ වෙන වෙන මත තියෙන හින්දා මොකද දැන් වෙන්නේ? මොකද වෙන්නේ? නීති දාන්න වෙනවා. නීති දානවා කියන්නේ මොකද්ද? නීති කඩන හින්දා නීති දාන්නේ. ඒතර නීති දාලා නීති කැඩෙනවා නම් නීති කැඩුනට පස්සේ ඒක බලන්න ආරක්ෂක දාන්න වෙනවා. වෙනවද පද්ධතියක් හැදෙන විදිය? අපි ජීවත් වෙන මේ පෘථුවිය නැත්තම් මේ අපි ජීවත් වෙන ලෝකයත් ඔහොම නෙමෙයිද? යම් කිසි මතයකට හා කියන පිරිසක් ඉන්නවා. ඒක වැරදි කියන පිරිසක් ඉන්නවා. හා කියපු පිරිස ඇතුළෙත් උපකුලක තව ගොඩාක් තියෙනවා. වැරදි කියපු පිරිස ඇතුළෙත් උපකුලක තව ගොඩාක් තියෙනවා. යම් කිසි නිමිත්තකට හා හෝ ඒ කියන්නේ කැමැති හෝ අකමැති කියපු දෙපිරිසෙම වෙන නිමිත්තක් සම්බන්ධව පොදු අදහස් දෙන කට්ටියත් ඉන්නවනේ. බලන්න මම කිව්වේ එක නිමිත්තකට කැමැති පිරිස ඇතුළෙත් වෙනස්කම් තියෙන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝව පාලනය කරන නීති රීති දාලා දඩුවම් පමුණුවල ආරක්ෂක විධිනාස අපේලා ඊටාම විශාල පද්ධතියක් හදන්න වෙනවා. දැන් නිකන් හිතන්න එකකට කැමැති සහ ඒකට අකමැති පිරිසයි තව නිමිත්තකට කැමැති පොදු පිරිසයි කියන ඒ කුලක ඔක්කොම ටික අරන් බලන්න පද්ධතිය කොච්චර සංකීර්ණවද කියලා. මං කියෙන්නේ තේනවද? එක නිමිත්තකට කැමැති සහ අකමැති කට්ටිය ඉන්නවා. දෙවෙනි නිමිත්තට කැමැති සහ අකමැති කට්ටිය ඉන්නවා. පළවෙනි නිමිත්ත දෙවෙනි නිමිත්ත සංසන්දනය කරාම මේ දෙකේම සමහර දේවල් වලට කැමැති කට්ටියක් තියෙනවා අකමැති කට්ටියක් තියෙනවා. පැහැදිලිද? මේක සංකීර්ණභාවය පේනවද? ඒතර තේරෙනවද සාමාන්‍ය ලෝකය කියන එක සාමාන්‍ය මේ සක්වල කියන එක නැත්තම් මේ අපි ජීවත් වෙන විශ්වය කියන එක අපිට හිතා ගන්න බැරි තරම් සංකීර්ණ වෙන්න හේතුව ඕක. ප්‍රධානම හේතුව තමයි සංකීර්ණත්වයට මතයකට තියෙන කැමැත්ත හෝ අකමැත්ත. පැහැදිලිද? ඒක තමන් තුලින් ආව වෙන්නත් පුළුවන් නැත්තම් වෙන කෙනෙක් හඳුන්වා දුන්න වෙන්නත් පුළුවන්. පැහැදිලිද? ඒ මතයට අපි කැමති වුණොත් කැමැත්තොන්ගේ පාර්ශවයට අපි යනවා. අකමැති වුණොත් ඒගොල්ලෝගේ පාර්ශවයට යනවා. ඕන්නම් ඉතින් ගහ ගන්න පුළුවන් මරා ගන්න පුළුවන්. දෙපැත්තෙම කට්ටිය ගහගෙන මරාගෙන හිරේට ගියා කියපු ඒ හිරේ ඇතුලේ අර දෙගොල්ලෝ ආයි යාළු වෙන්න පුළුවන්. තේරෙනවද? අන්තිමටම අපි හැමෝම එක ආකාරයකින් යාළුවෝ තමයි. හරිද? අර හොඳ මේ කියමනකුත් තියෙන අර පදවැල් ටිකක් ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ කියලා. රජවරුත් ඔක්කොම තමයි වැසියොත් ඔක්කොම තමයි. හරිද? මම දැන් කියන්න ඕනේ පිටින් ඔයාලා තේරෙනවද?
යම්කිසි සංකල්පයක යම්කිසි මතයක තියෙන ඇතුළාන්තයේ ගවේෂණය නොකළොත් අපිට ගන්න තියෙන ඔප්ෂන්ස් දෙකයි. එක්ක කැමති වෙන එක නැත්නම් අකමැති වෙන එක. ඒක පැහැදිලිද? හරි. දැන් මම පටන් ගත්ත උපමාව කළු පාට පෙට්ටියක් තියෙනවා. ඒ පෙට්ටිය මොනවද තියෙන්නේ කියලා ඔයගොල්ලෝ කියන්න කියලා. මම කිව්වා රෝස මලක් කියලා. ඔහෙන් එක්කෙනෙක් කිව්වා වතුර වීදුරුවක් කියලා. පේනව නේද? රෝස මල සහ වතුර වීදුරුව කියන සරල නිමිති දෙක නිසා හිතා ගන්න බැරි සංකීර්ණ පද්‍යයක් හැදෙන්නේ. පැහැදිලිද? අන්තිමට මේ සංකීර්ණ පද්‍ය හැදුනේ රෝස මලකුයි වතුර වීදුරුවකුයි හින්දා. අන්තිමට මිනිසුන්ටලා දෙන්නේ මොකද? ගහලා මරලා හිරෙත් ගිහිල්ලා. පැහැදිලිද? රෝස මලක් හින්දා මරාගත්තා ගිහම ලැජ්ජයි නේද? වතුර වීදුරුවක් හින්දා මරාගත්තා ගිහම සංකල්පයක් නිසා එක නිමිත්තක් නිසා මිනිස්සු මරාගත්ත ගමන් කොච්චර සංවේදීද නේ කොච්චර ඒක පහද්ද නිකන් අනේක මම මතක කරේ එහෙනම් බලන්න මම මේ කියපු උපමාවෙන් ටිකක් ඉස්සරහට ගියොත් හොඳ බලන්න මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොකද්ද කියන එකට කෝටි ගාණක් නිමිති තියෙනවා ඒ කියන්නේ ගෙසර්ස් කෝටි ගාණක් තියෙනවා ඔයගලන්ට පුළුවන් හිතන්න මෙහෙම කියලා ඔයගලන්ට මෙහෙම බැයිද ඔයගොල්ලෝ හිතන් ඉන්නේ වතුර වීදුරුවක් කියලා මම කියනවා රෝස මලක් කියලා වතුර වීදුරුව කියලා හිතන් හිටපු කෙනා කල්පනා කරනවා නෑ වතුර වීදුරුව නෙමෙයි සමහරට වතුර වීදුරුව ඇතුලේ වෙන්නේ රෝස මල තියෙනවා ඇත්තේ තේනවද කියපු නිමිත්තෙන් හදන්න පුළුවන් කියලා තව සංකල්ප කෝටි ගාණක් උකට. දැන් මොකද මං කිව්වේ මේ පෙට්ටියේ තියෙන එක දැන් එයා කියනව නෙමේ. මේකේ තියෙනවා කියලා ගත්ත දේවල් හරහා ගොඩ නගනවා තව ටිකක්. ඒක බහල්නේ. ඒකට තේනවද මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ තියෙන දේ හරියට නොදන්නකම නිසා හිතා ගන්න බැරි තරම් රටා හැදෙනවා. හරිද? හරි. මෙන්න මේකයි මේකේ තියෙන උත්ප්‍රාසය. මේ කතාවේ ක්ලයිමැක්ස් එක තමයි දැන් මම ඉදිරිපත් කරලා අංශුවක් මේකේ තියෙන්නේ රෝස මලක් ඕගොල්ලෝ ඉදිරිපත් කරලා අංශුවක් මේකේ තියෙන්නේ වතුර වීදුරුව. අපි දෙන්නම අඳුරන්නේ නැති ආගන්තුක කෙනෙක් ඇවිල්ලා මේකේ විනිවිදභාවයක් තියෙන මේ පරිශනේ එයා මේක අරිනවා. බලන්න දැන් මම අර කියපු පද්ධති සංකීර්ණ භාවය දඬුවම් හිරේ පොලිසිය හමුදාව ජනාධිපති ඇමතිවරු ඔය ඔක්කොම අර පද්ධති හිටියනේ රෝස මල සහ වතුර වීදුරුව නිසා. ආගන්තුක කෙනෙක් කියලා මේක අරිනවා කියන්නේ. ඇරියාට පස්සේ ඇතුලේ මොනවත් නැහැ. අන්න දැන් බලන්න ඕනේ. මං කිව්ව උපමාව මං කිව්වේ කිසිම දෙයක් නැති වුනහම හොඳට බලන්න ඒ මොහොතේ කිසිම දෙයක් මේකේ නැහැ නේ කියන අදහස තමන් බලනකොට රෝසමල කියලා කියපු මමත් ඕක බලනවා වතුර වීදුරුව කියලා කියපු ඕගොල්ලොත් මේක බලනවා බලනකොටම රෝසමලයි වතුර වීදුරුවයි ඇත්ත කරගෙන හිතලු හදාගත්ත හැමෝමත් මේක බලනවා ගහගෙන හිටපු හැමෝමත් බලනවා හිරේ හිටපු හැමෝමත් බලනවා බෙල්ල කපන්න දැන් කඩුව තියාගෙන මිනිස්සුත් බලනවා ඇයි මරන්න ඉන්නේ ඇයි අර යා කිව්ව රෝසමල මං කිව්ව වතුර වීදුරුව හරිද මේ ඔක්කොම බලන මොහොතේ මොකද හිතේ පද්ධති හැදුවේ ගහගත්තේ මරාගත්තේ හිරේ දැම්මේ යාළුනේ තරහ උනේ බෙදුනේ වෙන් උනේ මොකටද? මොකටද? හිස් දෙයකට. තේරෙනවද? හිස් දෙයක් කියලා හිතලා හිටියානම් කවුරු මොනවද කරන්නේ නැහනේ. හැබැයි ගත්තේ දේ මොකද්ද? හිස් භාවය නෙමෙයි ගත්තේ හිස් නෑ යමක් තියනවා කියන එක. යමක් පවතිනවා කියන අදහස ගත්ත ගමන් වටිනාකමක් එනවා වටිනාකම ආපු ගමන් කැමැත්ත එනවා කැමැත්ත ආපු ගමන් ගණ්ඩෝණේ කියන අදහස එනවා ගණ්ඩෝණේ කියන අදහස ආපු ගමන් රකින්නෝණේ කියන අර්ථේ එනවා රකින්න නම් අවියාවුද ගල්මුල් මිනිස්සු සත්තු ඔක්කොම ටික ඇති කරන්න වෙනවා හිතා ගන්න බැරි තරම් පද්ධතිය සංකීර්ණ වෙනවා හැබැයි පටන් ගන්න තැන බලපු ගමන් මොකෝ වෙන්නේ ගහනව නෙමෙයි පින්වත්නි හිතෙන්වත් කාටවත් මොන හරි අසාධාරණයක් වේවා කියලා හිතන්නවත් බැරුව යනවා මොකටද දැන් මේක රණ්ඩු වෙන්නේ මම උඩට තව උදාහරණයක් කියන්න හරිද කොහමද එක දවසක් ඔය පාරේ යන්න වුණා වාහනයක දැන් අපි හිටපු වාහනේ ටිකක් පොඩි ඉස්සරහා තිබ්බේ ලොරියක් වගේ එකක්. ඒක ටිකක් ලොකුයි පිටිපස්සේ ලොකු මේ බැගේජ් එකක් තිබ්බ එක. දැන් පිටිපස්සේ ඉඳන් කට්ටිය හෝන් ගහනවා එක දිගට. ඇයි මෙයා යන්නේ නැහැ. හරිද? මාත් එහා පැත්තේ හිටපු ඒ ඩ්‍රයිවරුත් හෝන් එක ගැහුවා. දැන් යන්නේ නැනේ. හැබැයි අපිට පුළුවන් වුණා යන්තම් මේ පැත්තේ ලේන් එක පොඩක් ක්ලියර් වුණ ගමන් අනිත් පැත්තට දාගන්න. බැලුවා මොකද වෙලා තියෙන්නේ? ඒ වාහනේ ඉස්සරහා මිනිස්සෙක්ගේ කහිරෙන් පැනපු මිනිස්සෙක්ගේ අතේ තිබ්බ පරිප්පෝගයක් වැටලා විසිරිලා. දැන් අර ලොරියේ මිනිස්සයා මනුස්සකමත් තිනින්ද තමයි නතර කරන් හිටියේ. හැබැයි පිටියස්සේ අපි කල්පනා කරන්නේ මොනවද? මොනවා කරනවද මන්ද? මහා පාර නිකන් තමන්ගේ වගේ කියලා හිතන් ඉන්නේ. අනිත් මිනිස්සු යන්නේ නැද්ද? ඔක හිතනව නේද? එහෙනම් තමයි හොන් එක ගහන්නේ. හරිද? නැත්නම් කවුරු හරි ගිහලා ඔක නැගිටලා බලනවනේ. බැලුවේ නැහැ. පැහැදිලි මං කියන එක. නිකන් හිතන්න හෝන් එක ගගහ ඉන්නකොට තිබ්බ ඒ සංකල්ප ටික, ඒ අදහස් ටික අර පරිප්පු ටික වැටලා ඉන්න මනුස්සයා පරිප්පු හැින්නකොට අර රියදුරත් ගිහලා උදව් කරනවා කියලා දැක්ක ගමන් අයින් වෙන්නේ නැද්ද? මොකද ඒක ඇති වෙන්නේ? එහෙනම් ආඩම්බරයක් ඇතිවෙනවද? හොඳ වැඩේ මං හෝන් ගිහුවා කියලා හිතනවද? නෑ තමා සම්බන්ධ ස්වයං විවේචනයක් ඇති වෙනවා, ලැජ්ජාවක් ඇති වෙනවා. තේනවද? ලැජ්ජාවක් ඇති වෙනවා ඊට පස්සේ හරසුන් කියන එක අහු වෙනව නේද? එනේ මම මොකටද දැඟලුවේ කියන එක මේකට? තේනවද? එතකොට එන්නේ මොකද්ද ඇතුලෙන්? කරුණාවක් එනවා මම කලින් දැනගත්තා නම් මමනේ යන්නේ කියලා උදන්ට. තේනවද?
අන්න එහෙමයි අර අනුකම්පාවෙන් එහා ගියපු කරුණාවක් එන්නේ. ඔන්න ඕකට හොඳ තනක් බුදුහාමුදුරු පෙන්නනවා මේ වචන වලින් කිව්වොත් අට්ඨියති හරායති jigucchati කියලා වචන ටිකක් තියෙනවා. අට්ඨියති කියලා කියන්නේ ඊටාම හිස්. හරායති කියලා කියන්නේ ඒකේ සාරයක් නැත්තම් ඒකේ අර්ථවත් භාවයක් පෙන්වන්න බෑ. අනිත් එක තමයි jigucchati කියලා කියන්නේ පිළිකුල් කියන එක. පිළිකුලක් ඇති වෙන්නේ මොකටද? තමන් හිතන් හිටපු මෝඩකමට ඉතින්. තේරෙනවද? හරසුන් කියන එක ඇති වෙන්නේ තමන් හිතන් හිටපු මෝඩකමට. අර්ථයක් උලුප්පන්න බෑ කියලා හුවෙන්නේ අර අදහස් වලට. පැහැදිලිද මං කියන එක? අන්න ඒ වගේ තමයි මම අර කිව්ව කළු පාට පෙට්ටිය උපමාව. මේකේ යමක් තියෙනවා කියලා දරාගෙන වැඩ කරනකම් සියලු පද්ධතිය හදන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. හරිද? හැබැයි මෙතන තියෙන්නේ මොකද්ද කියන එක හරියට අර්ථය ආපු ගමන් ආයි දශමයක්වත් ඒ වෙනුවෙන් වෙහෙසෙන්න හිත යන්නේ නැහැ නෙමෙයි යන්න බැරි වෙනවා. නොයා තියාගන්නේ ඇයි? අන්න ඒකත් බලන්නකෝ. ඕනට අර්ථයක් ගන්න. මේ කළු පාට පෙට්ටිය ඔයගොල්ලෝ බලන්නේ නැහැ පින්වන්දි. හරිද? ඔයගොල්ලෝ ඇරලා පෙන්නුවත් බලන්නේ නැහැ. ඔයගොල්ලෝ ඔහිනම් හිතනවා ඕ මේක ඇරලා පෙන්වන්නේ මේ ඒකේ රෝස මලක් නැතුව ඇති. නැත්නම් වතුර වීදුරුවක් නැතුව ඇති. එහෙම හිතන්න පුළුවන් නේද? බලන්නේ නැහැ ඔයගොල්ලෝ හිතනවා. මේක මේ ඔය පෙට්ටිය නිකන් තිබ්බට ඕකේ මොනවද නැතුව ඇති. නැත්නම් වතුර වීදුරුවක් නැතුව ඇති. වතුර වීදුරුවක් නැහැනේ කියලා කිව්වහම ඔයගොල්ලෝ මොකද්ද කරලා තියෙන්නේ? අර නැහැයි කියන වතුර වීදුරුව පෙට්ටිය ඇතුලේ තියෙනවා කියන එක අරන් ඉවරයි දැන්. ඒතර ඔයගොල්ලෝ පද්ධතිය හදන්නේ මොකද්ද? වතුර වීදුරුවක් නැහැ සහ රෝස මලක් නැහැ කියලා ලෝකයක්. ඒක පැහැදිලිද? රෝස මලක් තියෙනවා සහ වතුර වීදුරුවක් තියෙනවා කියලා හදපු ලෝකෙම තමයි අනිත් පැත්තට වෙන්නේ මොකද්ද? වතුර වීදුරුවක් නැහැ රෝස මලක් නැහැ කියලා. පැහැදිලිද මං කියන්නේ? ඒක මං කිව්වේ ලෝකේ පැති දෙකක් තියෙන්නේ තියෙනවා සහ නැහැ. හරිද? ඕකට තමයි අන්තද්වය කියලා කියන්නේ. ඩුවැලිටි කියලා කියන්නේ ඕකට. හරිද? ඕක තමයි අන්ත කියලා කියන්නේ එක්ස්ට්‍රීම්ස්. අවසානය කියන්නේ කෝටික. කියන්නේ ඒවා තමයි අවසාන නවාතැන්. මිනිසුන්ට ওই දෙකෙන් එහාට හිතන්න බෑ. පැහැදිලිද? හැබැයි තියෙනවා කියනවට වඩා උගලන්ට පේනවද භයානකමක් බලන්න නැතුව නැහැ කියන එකේ. තියෙනවා කියන එක වඩා හොඳයි. මොකද තියෙන දෙයකට ගහගන්නේ. අනික් කට්ටිය මොකද කරන්නේ? බලලා නැහැ. මොකක්ද ඇතර මුනේ කියලා නැහැ කියලා හිතා ගන්නවා. හොඳට බලන්න තියෙන කෙනා ගහගෙන මරා ගන්නවා දෙයකට. එහෙම දෙයක් නැහැ කියලා හිතන් ඉන්න කෙනා ගහගෙන මරා ගන්න යන්නේ නැහැ. හැබැයි යාගේ චින්තනය මොකද්ද? එහෙම දේවල් ලෝකේ නැහැ කියලා. හොඳට බලන්න අද නිකන් මම උදාහරණයක් කියන්නම් දැන් අපේ තියෙන සිටුේෂන් එක දැන් ලංකාවේ තියෙන සිටුේෂන් එක. දැන් අද අපි මේ ලෝකේ තියෙන අසාරත්වය දැකලා අපි වාහනවල යන එක නතර කරලා ෆුට් සයිකල් පදිනවද? නැත්නම් අපිට කරන්න දෙයක් නැති හින්දා ෆුට් සයිකල් පදිනවද? එකනේ මේ නේද කරන්නේ? දෙකනේ. දැන් අපි මේ ගෑස් වල තියෙන බාධකය, මේකේ තියෙන භයානකකම, මේකේ තියෙන මේ වටිනාකම වැඩි හින්දා මේකේ තියෙන සංකීර්ණකම දැකලා ගෑස් අයින් කරලා තියනවද? ගෑස් අයින් කරලා දරලිපට ගිහිල්ලාද? කර කියා ගන්න දෙයක් නැති හින්දා දරලිපෙව් වෙනවද? තේරෙනවද? ඕගොල්ලන් දැන් කොහෙවත් රවුම් ගහන්න ඕන කමක් නැති වෙලා විනෝචාරිකා යන්න උවමනාවක් නැති වෙලා ඒ තණ්හා ප්‍රහීන වෙලා ඔයගොල්ලෝ ගෙදරටලා ඉන්නවද? නැත්නම් කරන්න දෙයක් නැති හින්දා බැන බැන ගෙදරටලා ඉන්නවද? තේරෙනවද මම කියන්නේ? ලයිට් තියෙද්දි කලවරේ ඉන්න ආසින්දා ලයිට් නිවාගෙන දෝගොල්ලෝ ඉන්න කැමති. ඔයගොල්ලෝ ඉන්නේ නැත්නම් දැන් ලයිට් කපන හින්දා කලවරේ ඉන්න වෙලාද? මම කියන එක තේරෙනවද? අපිට වෙලා තියෙන අනිත් පැත්ත නේද? අපි කැමති නෑ නමුත් ඉන්න වෙලා. කැමති නැති දෙයකට අපිට ඉන්න උනහම තියෙන ඇතුලේ තරහක්. වෛරයක්. හැබැයි තියෙන වෙලාවේ තේරුම් ගත්තාම මේක හරසුන් කියන එක නොතිබින වෙලාවට වෛරයක් ඇති වෙන්නේ නැහැ. මම කියන්නේ කිපින්වන්දි තියෙන දෙයක් නැහැ කිව්වම ඇති වෙන්නේ වෛරයක්. හරිද? ඒක ලේසි වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ නුරුස්නා ගතියක්. ඇයි යාට තාම තේරෙනවා එහෙම නැහැ කියලා එක. හරිද? තියෙනවා කියලා කිව්වනම් අපිට පුළුවන් කියලා පොඩක් පැහැදිලි කරලා හරි දෙන්න තියෙන්නේ මෙහෙමයි නේද කියලා. නැහැ කිව්වට පස්සේ එන්නේවත් නැහැ නේ අහන්න. හරිද මම කියන එක? උඩ තමයි කියන්නේ උච්ච දෘෂ්ටිය කියලා නැහැ කියන එකට. තියෙනවා කියලා කියන්නේ ශාශ්වතයට. හරිද? ඒකයි බුදුහාමුදුරුවෝ ලෞකික සම්මාදිටියද පෙන්නන්නේ. ලෞකික සම්මාදිටිය කියලා පෙන්නන්නේ මොකද්ද? මව ඇත, පියා ඇත. කියන්නේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, පින්කලොත් යහපත් විපාක තියෙනවා, පවකලොත් අයහපත් විපාක තියෙනවා, පෙරලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා. අහලා දෙනව නේද? ඒ තමයි ශාශ්වත දෘෂ්ටි නැත්නම් ලෞකික සම්මාදිටිය හොඳ පැත්ත. ලෞකික සම්මාදිටිය කියන්නේ හොඳ එකක්. මිච්ඡා දිට්ඨිය මොකද්ද කියන්නේ? අම්මා නැත. හරිද? තාත්තා නැත. පින්පව් කියලා එකක් නැත. මෙලොවක් පරලොවක් කියලා එකක් නැත කියලා යන්නේ. ඒක භයානකයි. පෙට්ටි ඇරියට හොයලා බලලා නැහැ මොකද්ද ඇත්තටම තියෙන්නේ කියලා. එයා හිතාගෙන එයා පොඩි කාලේ ඉඳන් හිතාගෙන ඉඳලා තියෙනවා මොකද්ද? පෙරලොවක් පසලොවක් තියෙනවා කියලා. ටික කලක් යනකොට හිතනවා මොකද්ද? එහෙම එකක් නැහැ කියලා. හොයලා බලලා නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒ හින්දා අපි හොඳට එකක් තේරුම් ගන්න පින සහ පව කියන දෙකම යෙදෙන්නේ හොයන්න නැතිකම හින්දා. හරිද? හරියට හෙව්වොත් කෙනෙක් පින කියන එකත් ගෙවෙනවා, පාපය කියන එකත් ගෙවෙනවා. ඒකේ වඩා වාසිය මොකද්ද? පාපය ගෙවෙනකොට පිනෙන්ම පිරලා යනවා. එතන මම කියන එක.
ඒතකොට ඒ පින කියන්නේ අර අපි හිත ඉන්නා වගේ එකක් නෙමෙයි. පින තුලම කෙනෙක් ඉන්න උත්සාහ වෙනවා නම්, පින තුලම කෙනෙක් ඉන්නවා නම් එයා අමුතුවෙන් පින් කරනවා කියලා අමුතු මාන්නයකට එන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මෙහෙම ගන්නකො. ඔයගොල්ලෝ හුස්ම ගන්නවා කියලා ඔයගොල්ලන්ට මාන්නයක් තියනවද? තත්ත්වයක් තියනවද? ඔයගොල්ලෝ ස්ටේටස් එකට දානවද මම දැන් හුස්ම ගමින් ඉන්නේ කියලා? හා? එහෙම දාන්නේ නැහනේ, අප්ඩේට් එකක් දාන්නේ නැහැ I'm breathing කියලා. මිනිස්සු බලන්නේ පිසුද කියලා. ඇයි ඒ? ඒක ස්වභාවිකයිනේ. ඒක තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. ස්වභාවිකයි. හැබැයි බලන්න හුඟක් මිනිස්සු නම් අයහපත් දේවල් කරලා තමයි තත්ත්වය හදාගන්න උත්සාහ කරන්නේ. ඒක තමයි සාමාන්‍ය සමාජය. හැබැයි ධර්මයක් හරි අහනවා නම් සත්‍යයක් හරි හොයනවා නම් සමහරවිට අපි හිත හදාගන්නේ කොහොමද? අපි අර පින කළා, අපි මේ පින කළා කියලා නේද? ප්‍රශ්නයක් නැහැ. හොඳයි. මම ඒක වැරදි කියලා නෙවෙයි මම කියන්නේ. හැබැයි අවසානෙත් එක බලනකොට ඒකත් එක්ක ඔට්ටු වෙවි ඉන්න එක හොඳ නැහැ. ඒක තුල පත්‍යාගෙන එක හරියන්නේ නැහැ. ඇයි? පව් කරනකොට බිල් කැඩෙන්නෙත් අතනින්මයි. පින් වලට බිල් කැඩෙන්නෙත් අතනින්මයි. බුදුහාර මතක් කරේ මොකද්ද? බුදුහාර මතක් කරපු අර්ථ දෙකක් තියෙනවා. ඔන්න එකක් මම කියන්නම්. පින කිව්වහම වට්ටගාමිනී කුසලයේ සහ විවට්ටගාමිනී කුසල කියලා දෙකක් තියෙනවා අපි ගානේ. වට්ටගාමිනී කියලා කියන්නේ මොකද්ද? සසරේ යන්න පුළුවන් හැකියාව කියන එක. විවට්ට කියලා කියන්නේ සසරෙන් එතර වෙන්න පුළුවන් කියන එක. බුදුහාර අගය කරන්නේ විවට්ටගාමිනී කියන කොටස. එතනද යහපත් කුසල කර්ම කරනකොට චින්තනය මොකද්ද කියන එක බලපානවා. මම ඒක ඉස්සෙල්ලම කිව්වේ. කෙනෙක් ඒකයි අර කියන්නේ ඔය රේණුකාන් චන්දෙල් ලොකු හඳුනගේ පොත් එහෙම කියවලා තිනවා නම් ලොකු හඳුර ඔය කියන්නේ පොහොය දිනේ පොතේ බලන්න කියලා තිනවා. ඒකේ පෙන්නන්නේ සීල් ගත්තට පස්සේ ඔය සීලේ බිඳින විදියක් ගැන නැටුම් ගැවුම් බලන්න යනවා නම් ඒකේ අවසානදී කියලා කියනවා කෙනෙක් මේ පිනේ ආනිසංසයෙන් දිව්‍ය ලෝකේ හරි යන්න ඕනේ කියලා හිතනවා නම් ඒක සීලේ පරිපූර්ණ භාවය නෙමෙයි කියලා. තේරෙනවද? එනි මේ භෞතික දේවල් ඕනේ මට සිල් වලින් නැගෙන පින නිසා දිව්‍ය ලෝකේ හරි යන්න දෙනවනම් ඒකත් හරියන්නේ නැහැ කියලා එතන මතක් කරනවා. ඇයි ඒ? සීලේක අවසානයේ යුත්තේ මොකද්ද? නිවන. හැබැයි සීලේක අපි ගත්තොත් එහෙම අවසානයේ යුත්තේ දිව්‍ය ලෝකේ කියලා. බ්‍රහ්මතලයේ කියලා. නැත්නම් මිනිසෙක් කියලා හොඳ ලස්සන මිනිසෙක් වෙන්න. එහෙමනම් අපි ගන්නෙ මොකද්ද? සසරම තමයි. ආයි ගිහිල්ලා බිලක් කඩන් ගෙන්න දගලන්න ඉතින්. තේරුමක් නැහැ. එකම ස්ටෝරුව හරි. උදාහරණ මතක් කරේ කරන කියන හිතන හැම දෙයින්ම විමුක්තිය පිණිස නිවීම පිණිස නම් ඒක හික්මවන්නේ අන්න ඒක කුසලතාවයක්. හරිද? කරන කියන හිතන යම් දෙයකින් සසර නවත්තන්න නම් සසර වටේට අහු වෙන්න නම් වැඩ කරන්නේ ඒක අකුසලයක්. පැහැදිලි මං කියන එක. එහෙනම් අපි ඕගොල්ලෝ යම් දෙයක් හිතන කියන කරනකොට එක ප්‍රශ්නයක් ඇහුවා නම් හරි මද හිතෙන්. ඒ ප්‍රශ්නේ තමයි මම මේ කරන දේ වර්ද්ද නැද්ද? මම මේ කරන දේ වටිනවද නැද්ද? තේනවද? මම මේ කරන කියන දෙයින් මට ලැබෙන ලාභය මොකද්ද නැත්නම් ප්‍රයෝජනේ මොකද්ද කියලා පොඩ්ඩක් හිතනවා නම් අකුසලයේ නැත්නම් පාපය දන්නේම නැතුව පෑලදුරින් පැනලා යයි. හරිද? අපි කරන්නේ එහෙම නෙමෙයිනේ. අපි කරන්නේ පාපෙත් කරන ගමන් පින් කරලා ෂේප් කරගන්න හදන්නේ වැඩි. ඔය account එක බැලන්ස් කරන්න බෑ හොඳේ. ක්‍රෙඩිට් වලට පව් දාලා ඩෙබිට් වලට පින් දාලා ඕක බැලන්ස් කරන්න බෑ. අනිවාර්යෙන් බැලන්ස් වෙන්නේ නැහැ ඕක. හැබැයි අපි මේක කරන්නේ ඇයි කියන විමසීම එක දෙයක් කළොත් පාප ක්‍රියා නිකම්ම ගැලවෙනවා. පින කියන එක නිකම්ම ඉස්මතු වෙනවා. එහෙමයි වෙන්නේ. පැහැදිලි කතාව. එහෙනම් මම අර කිව්ව උපමාව බලන්න යම් කිසි තැනක අපි යමක් තියෙනවා හෝ නැහැ කියලා හිතන එකේදී අපි හදන්නේ හිතාගත්ත ලෝකයක්. එනේ අපි හිතාගත්ත විකෘතියක් හදන්නේ එතන. ඒකයි ප්‍රඥාව ඉස්මතු වෙන්නේ නැත්තේ. පැහැදිලි? ඔන්න ඔය හිතාගත්ත හදාගත්ත අපි කියන්නේ ෆැන්ටසි කියලා. ඒ කියන්නේ මනක් කල්පිතයි කියලා කියන්නේ. මනක් කල්පිතයි කියලා මෙහෙම ගන්න එපා. හරිද? ඒ කියන්නේ මේ හිතේ හදනවා කියලා නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. මම මේ උපමාවක් කියන්නේ හරි. ඒ වගේ නැත්නම් හීනෙක වෙන්නේ. හීනෙක තියෙන නිකන් නිදාගත්ත නිසා හැදෙන ලෝකයක් නේ. නැත්නම් ගේම් එකක් ගහනකොට වෙන්නේ. එතන නිකන් තියෙනවා වගේ නිකන් පවතින ලෝකෙක අපි වැඩ කරනවා වගේ තමයි තේරෙන්නේ. හැබැයි ස්වභාවයෙන්ම ගත්තාම එතන වැඩ කරන්න පුළුවන් ස්වභාවයක් නැහැ නේ. නැත්නම් අපි කියන්නේ ඔය virtual කියලා. ඒ real and virtual කියලා දෙකක් තියෙනවා. real කියලා කියන්නේ තාත්වික ලෝකය. virtual කියන්නේ අතාත්වික ලෝකය. නිකන් හිතන්නකෝ Facebook එකෙන් අපි යාළුවලා ඉන්නවා කියලා 5000ක් එක්ක මිනිස්සු. ඒගොල්ලෝ ඇත්තද? ඇත්තද බොරුද? Facebook එකෙන් යාළු වෙච්ච නම්බරයට 5000ක් තිබ්බට ඔය 5000න් කී දෙනාද ඉන්නේ කියලාවත් දන්නේ නැහැ නේ. තේරෙනවද? මම ඉස්සෙල්ලා කිව්වා ඔතන ඉන්න මිනිස්සු ඇත්තයි කියලා හිතාගෙන දඟලන එක එකක්. ඔය මිනිස්සු බොරුයි කියලා හිතාගෙන දඟලන අනිත් එක. බොරුයි කියන එක. මිනිස්සු ඇත්ත හෝ බොරු නෙමෙයි කතාව. ඒ platform එක ඇත්තද කියන එකයි කියන්නේ. තේරෙනවද? ඒක තේරෙනවද? චිත්‍රපටියක් විකාශනය වෙන හින්දායි චරිත ටික ඇත්ත වෙන්නේ. නැතුව චරිත ඇත්තද බොරුද කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක පැහැදිලිද? හීනයක් දකින හින්දායි හීනය ඇතුලේ ගහ ගන්න හෝ බදා ගන්න පුළුවන් වෙන්නේ. ගහ ගන්න එක බදා ගන්න එක හොඳයි නරකද කියලා නෙමෙයි කියන්නේ. ඒ හීනය කියන එක ඇත්තද බොරුද කියලා මේ කියන්නේ.
පැහැදිලිද මං කියන එක? අන්න එතනටයි උතන තියෙන්නේ. අන්න එතකොට තමයි අර මෝහෙම ගැලවුණා කියලා කියන්නේ. හොඳට මං කියන එක අර මං ඉස්සලා කිව්ව නේද? මේ පෙට්ටිය ඇතුලේ යමක් තියෙනවා කියන අර්ථය අරගෙන තමයි රෝස මලක් හෝ වතුර වීදුරුවක් කියලා හිතුවේ කියලා. අපි ඒ දෙකත් එක්කනේ ගහමරාගන්නේ. පද්ධති හදාගෙන. ඔයාලට අමතක වෙනව නේද? ඔය සිතුවිල්ල නැත්තම් ඔය උපකල්පනය කරන්න යමක් පවතිනවා කියන මූලපදනම අපි ළඟ තියෙනවා කියලා. ඔන්න ඔය මූලපදනම වගේ තමයි මම අර ඉස්සලා කිව්ව උපමාවේ හීන දකින්නවා කියන එක. චිත්‍රපටිය පෙන්නනවා කියන එක. පැහැදිලිද? හීන දකින්නවා කියන එක අන්න එතන ඇත්තද කියලා බැලුවා නම් හීනේ ඇතුලේ වෙන සිද්ධිය සම්බන්ධව નિરાයාසයෙන්ම කලකිරීම වෙනවා. කලකිරීම කියලා කියන්නේ මේ එපා වෙනවා කියන එක නෙමෙයි. කියන්නේ ඊයා කැතයි මල ජරාව මේක හරියන්නේ නැහැ කියන ඒක නෙමෙයි. ඔය නිබ්බින්දති කියලා කියන්නේ කලකිරීම කියලා එතන කතා කරන්නේ තියෙන දේ නිසා කලකිරනවා කියන එක නෙමෙයි. තියෙන දේ නිසා කලකිරුණොත් එයා අනිත් පැත්තට මොකටද හිත පහදවගන්නේ? එකකට කලකිරුණොත් තව තැනකට හිත පහදිනවා. තියෙන දේ නිසා කලකිරුණොත් නැති බවට හිත පහදිනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් අපි හිතමු හුඟක් රස්නේ කියලා මෙතන. රස්නේ තියෙන කමට දුකයි කියමුකෝ. එනේ කලකිරනකොට. එයා යන්න හදන්නේ කොහෙටද කියන්නේ? රස්නේ වැඩි තැනකට හිත කලකිරුණා නම් එයා යන්නේ කොතනද? රස්නේ අඩු තැනකට. පැහැදිලිද මං කියන එක? ඒක යම් තැනකට කලකිරුණොත් තව තැනකට හිත පහදිනවද? අපි හිතනවා ඒ ගැලවීමක් වෙන්නේ නැහැ. తాවකාලික ප්ලාස්ටරයක් ඕක. මම කිව්වේ හීනය කියන සම්බන්ධව කලකිරීමේදී හීනය ඇතුලේ ගහ ගන්න එකයි බදා ගන්න එකයි දෙකෙන්ම කලකිරනවා. නැත්නම් අපිට වෙන්නේ මොකද? ගහ ගන්නකොට කලකිරලා බදා ගන්න යනවා. බදා ගන්න එක කලකිරලා ගහ ගන්න යනවා. පැහැදිලිද මං කියන එක? රාගයට කලකිරලා ද්වේෂයට යනවා. ද්වේෂයට කලකිරලා රාගයට යනවා. මෝඩකමට පිළීමක් යොදන්නෙම නැහෙනි. පැහැදිලිද මං කියන එක? මං එකයි කියු උපමාවෙන් මේ කළු පාට පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොනවා හරි කියලා හිතාගෙන ගියපු ගමන් එක්ක දෙයක් තියෙනවා හෝ එක්ක දෙයක් නැහැ කියලා ගන්නවා. නැත්තම් තව දෙයක් ඉස්සරහට ගියොත් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියලා ගන්නවා. නැත්තම් තියෙන එකක් නෙමෙයි නැති එකක් නෙමෙයි කියලා ගන්නවා. හරිද? සාමාන්‍ය ලෝක විවහාරයෙන් ගියොත් චතුස්කෝටික නව කෝටික සලෝස් කෝටික හිතා ගන්න බැරි මට්ටමට හිතන්න පුළුවන් ඕක. නැත්තම් තේරෙන්න කියනවා නම් ওই දෙසරක් මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රේ. 62ක් දෘෂ්ටි වලට නිකම්ම යන්න පුළුවන්. තව බුදුහාමුදුරු මතක් කරන ඉතාලම ලස්සන මේ සමරිකක් තියෙනවා. ඒකේ පෙන්නන්නේ මොකද්ද? මම රූපය වේ, රූපය මම වේ, රූපය තුල මම ඇත, මම තුල රූපය ඇත. 4යි. වේදනා සංඥා සංකාර විඥාන කියන ඊතුරු 4ට ඔය 4 දාපුවම 16යි. අනිත් 16 4යි 20යි. 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. ඒ අර්ථෙම තමයි ඔය. පැහැදිලිද? එහෙනම් මම ওই කාරණා ටික මතක් කරේ පින්වන්දි මේ අපි හිතන සීමාව නැත්තම් අපිට පේන සීමාවෙදී හැමදෙස්සෙම වෙන්නේ මොකද්ද? කළු පාට පෙට්ටිය ඇතුලේ යමක් තියෙනවා හෝ නැහැ කියන චින්තනය තමයි ඉස්සරහට යන්නේ. ඒක තමයි හිතීම. ඒකට තමයි කියන්නේ මනක් කල්පිතයි. නැත්තම් නුවණ නෙමෙයි දැනුම. නැත්තම් ප්‍රඥාවනේ මඤ්ඤණාව. හිතලුව. ඒකයි හිතනවා කියන එකේ නුවණ අවදි වෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ දැක්මක්. හරිද? දැක්ම කියලා කියන්නේ ඇහෙන් දකින්නවා කියන එක නෙමෙයි. මනසින් හිතනවා කියන එකත් නෙමෙයි හොඳේ. ඒක අර සතිපට්ඨානදී වෙන්නන්නේ කායේ කායනුපස්සී විහෙරති කිව්වහම එතන පෙන්වන්නේ මේ කයෙහි කය අණුව බලමින් වාසය වේ කියන තැනක මිසක් හිතමින් කියන එක නෙමෙයි. කායේ කායනුපස්සී හොඳේ. කයෙහි කය අණුව බලමින්. හරිද? දකිමින්. ඔය දකිමින් කියන්නේ ඇහැට නෙමෙයි කියලා තේරෙනවනේ. මේ ඇහෙන් බලනවා කියන එක නෙමෙයි කියලා තේරෙනවනේ. අපි අමතක කරලා ගන්නෙ මොකද්ද ඕක? හිතනවා කියන එකට. හිතලුවේදී වෙන්නේ අර පෙට්ටිය ඇතුලේ මොනවා හරි තියෙනවා කියලා හිතලා පද්ධතියක් එක්ක බෙදා ගන්නවා. නැත්නම් එහෙම එකක් නැහැ කියලා පද්ධතිය බෙදාගෙන නිකන් ඉන්නවා. ගැලවෙන්නේ නැහැ. හරිද? එනේ හීනේ ඇත්ත කරලා හීනේ ඇතුලේ එකක් තියෙනවා හෝ නැහැ කියන යන්නේ. හීනය මේ කළු පාට පෙට්ටිය කියන එකයි ඔය කියන්නේ. පැහැදිලිද? අන්න එතනට ඔය අදහස් ටික පෙන්නන්නේ. අන්න ඒ අර්ථයෙන් තමයි බුදුහාමුදුරුවෝ පේන පින්ඩුම සූත්‍රය එහෙම රූපයේ පෙන පිඩුවක් වෙන්න කියලා මතක් කරලා තියෙන්නේ. තේරෙනවද? වේදනාව දිය බුලක් වෙන්න කියලා උපමා ටිකක් දෙන්නේ. ඒ උපමා ටික දීලා තියෙන්නේ මේකේ තියෙන ස්වභාවය පෙන්වන්න. පැහැදිලිද? ඒක හරියට අර වාහනේ නතර කරලා හෝන් කරනකොට අපි හිතන් හිටපු එක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත ගහනවනේ ගිහලා බලවම ඇත්තට මොකක්ද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ සිද්ධියක්. පැහැදිලිද? ඒක දැන් පෙන්වන්න උපමාවක් එපැනේ. නැතු දැන් මෙහෙම කිව්වා කියලා ගන්න බෑනේ. දැන් ඕගොල්ලෝ නිකන් හිතන්න ට්‍රැෆික් එකේ ඉන්නකොට ට්‍රැෆික් එකේ ඉස්සරහා වෙන දේ පේන්නේ නැත්තම් මට ඕන දෙයක් හිතාගෙන සතුරු වෙන්න හෝ දුක් වෙන්න හෝ පුළුවන් නේද? ඒ වගේම අනිත් එක මොකද්ද? සතුරු වෙන්නත් පුළුවන් දුක් වෙන්නත් පුළුවන් ඔහේ ඉන්නත් පුළුවන්. හැබැයි මට ඉස්සරහා දින දේ පේන්නේම නැහැ හොඳේ. යම් පිටක ඉස්සරහා දින දේ හරියට දැක්කොත් තමයි සතුරු වෙච්ච එකයි දුක් වෙච්ච එකයි ඔහේ හිටපු එකේ පාඩුව තේරෙන්නේ. පැහැදිලිද මං කියන එක? අන්න ඒ ගතියට දුන්න උපමාවක් ඔය තියෙන්නේ. ලෝකය කියන්නේ මෙන්න මේ ස්වභාවයෙන් තමයි පවතින්නේ කියලා පෙන්වන එකට. නැතුව රූපය කියන්නේ පෙන පිඩුවක් කියන එක නෙමෙයි. මේ වගේ ස්වභාවයක් කියලා කියන්නේ. පැහැදිලිද? අන්න ඒකයි ඔය ටික බුදුහාමුදුරුවෝ අර්ථ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය ටික කල්පනා කරලා විමසන්න උත්සාහ කරන්න හොඳේ. මට ඒකයි අතරම කියන්න ඕනේ මේ උපමාවක් තමයි හැමතිස්සෙම දෙන්න වෙන්නේ. උපමාවක් හැමතිස්සෙම තේරෙන සීමාවෙන් තමයි තියෙන්නේ. දැන් මං කියපු කළු පාට පෙට්ටිය උපමාව තේරෙනවනේ. ට්‍රැෆික් එක උපමාව තේරෙනවනේ. බිල් කඩ උපමාව තේරෙනවනේ. ඒ ඔක්කොම තේරෙනවා.
නමුත් එතනදි කියන්න ඕනකම තියෙනවා තේරෙන කැලේ නෙමෙයි. ඔකේ අදහස. ඔයාලට උදාහරණයක් කියන්න තේරුණා. මේක අතන මට පොඩි ෆොටෝ එකක් කියලා තිබ්බේ. ඊටාම ලස්සනයි කියමනේ. ඒකේ තියෙන්නේ උඩින් දාලා අතීතයේ විසින් වර්තමානයේ පසු කර යන මොහොතක්. හරිද? නිකන් බලන්න අතීතය විසින් වර්තමානයේ පහු කර යන්න පුළුවන්ද කියලා. නිකන් ඒක කිව්වට අතීතයෙන් පුළුවන් ද වර්තමානයේ පහු කරන් යන්න? බෑනේ. ඒ තේරෙනවද මං කියන එක? ඉතින් අතීතයේ විසින් වර්තමානයට පහු කරන් යන්න බෑ. හැබැයි ෆොටෝ එකේ තිබි මොකක්ද දන්නවද? ෂෙඩ් එකක් ඉස්සරහා වාහන පොලිමක් තියනවා ගහලා. දැන් මේ වාහන වලට දුවන්න බෑනේ. හරකෙක් බැඳපු කරත්තයක් වාහන ටික පහු කරන් යනවා. දැන් අපි කරත්ති කියලා සංකේතවත් කරලා තියෙන්නේ මොකද්ද එතන? අතීතය. වර්තමානයේනේ තාක්ෂණයෙන් ඉහළයි කියලා පෙන්නන්නේ. ඒක සංකේතවත් කරලා තියෙන්නේ වාහන ටික. තේරෙනවද මං කියන එක? උපමාවල අදහස් තේනවද? එතන උපමාවකින් අර්ථ ගන්නෙ. ඒකයි ඒක පෙන්වන්න බෑ මේ මොහොතේ. يعني කෙනෙක් ඇහුවොත් මේ මොහොතේ මොකද්ද තියෙන අතීතය කියලා පෙන්වන්න බෑනේ කියනකොට වර්තමානය. හැබැයි අර ෆොටෝ එක පෙන්වනකොට එහෙම නෙමෙයි එන්නේ. ඊට වඩා අර්ථයක් එකේ තියෙනවා. තව මේ ආසන සිද්ධියක් ඊයේ වුණා. මට එවලා තිබ්බා ෆොටෝ එකක්. හරිද? මම ඒක මගේ මිත්‍රයෝ කිහිප දෙනෙක්ට යවුවාම එක්කෙනෙක් මට එවලා තිබ්බා ලස්සන වැකියක් ඒකට. ඉරයි හඳයි දෙකම පායලා කියලා. හරිද? ඉරයි හඳයි දෙකම එකට පායනවාද? ඔයාලට තේරෙනවද මේ කියන වචනවල උඩ වචනේ නෙමෙයි මේක ඊට වඩා හැංගීමකට මේ කියන්නේ කියන එක. ඉරයි හඳයි එකට පායලා කියලා මේ ෆොටෝ එකේ ඒ ටැග් කරලා එවලා තිබ්බේ. ඇත්තට මේකේ තිබ්බේ රුවන්වැලි සෑයයි පොසොන් පොය දවසේ හඳයි. රුවන්වැලි සෑයේ කොතත් එක්ක පොසොන් හඳ දාලා තිබ්බා ෆොටෝ එකකට. ඒතර මගේ මිත්‍රයා උපමා කරලා තිබ්බේ ඉර කියන්නේ ස්වර්ණමාලි මහා සෑය, හඳ කියන්නේ පොසොන් හඳ. හරිද? මම දන්නේ ඒක ඊට වඩා ගැඹුරට මේ උපමාව ගත්තද කියලා. නමුත් ඉරක් කියන එක බලන්න බෑ ෆොටෝ එකෙන් අපිට නේ. මොකද එතන ඉරක් තියෙන්නේ නැහනේ. ඉතින් සූර්යයා පායලා නැහැ එතන. සූර්යයා විතර අරන් තියෙන කවද? බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න රුවන්වැලි සෑය. අනිත් එක හඳ. අන්න ඒ අර්ථයෙන් කිව්වේ. මම කිව්ව උපමා අදහස එන විදිහ පැහැදිලි නේද? ඒකයි දැන් ඔයගලන්ට අමතක වුණාට කතා කරන වචන සියලුම තැන්වල වෙන්නේ මොකද්ද? උපමාවක් කියන්නේ. හැමතිස්සෙම උපමාවකින් යන්නේ. උපමාව කියන්නේ ඒක කියන එක නෙමෙයි. උපමාවෙන් අපි කිව්වොත් එහෙම අපේ මල්ලි මං වගේ කිව්වහම අපේ මල්ලි මම කියලා නෙමෙයිනේ කියන්නේ. මගේ සහෝදරයා මම කියලා නෙමෙයිනේ කියන්නේ වගේ කියලා කියන්නේ. ඒක ඕගලන්ට බෑ නේද රැඳෙන්න? ඕගලන්ට වෙනව හොයන්න. මං කියන්නේ තේනවද? ඒකයි අර බුදුහාමුදුරුවෝ ලස්සන මතක් කරනවා මේ ප්‍රඥාවන්තයන්ට තමයි උපමා ගෝචර කියන එක. තේනවද? මොකද ප්‍රඥාවන්තයට උපමාවක් කිව්ව ගමන් එයා කරන වැඩේ ඒ උපමාවේ රැඳෙන්නේ නැහැ. මොකද උපමාවක් දෙන්නෙම රැඳෙන්නේ නැති වෙන්න. අර මං කිව්වේ ඒ දණ්ඩකින් බල්ලෙක් යනකොට වතුර පාරක් පල්ලෙහා යනවා. ඒතර බල්ල බුරනවා වතුරට. අපි කියන්නේ බල්ල බුරන වතුරට කියලා. හැබැයි බල්ල බුරන්නේ බල්ලට. Tamanටද නෑ වෙන බල්ලට තමයි බුරන්නේ. පැහැද? දැන් තේරෙනවද? ඕක ඒ බල්ලට පැහැදිලි කරන්න හරි අමාරුයි නේද? ඒක උපමාවට අපිට කිව්වම තේරෙනවා මොකද අපි මිනිස්සුයෝ හින්දා. හැබැයි අනිත් පැත්තට කිව්වම අපිට වෙන්නේත් ඕකම තමයි කියලා. ඒක පෙන්න ගන්න හරි අමාරුයි. පැහැද මං කියන්නේ? ඒකයි. ඒ හින්දා මේ මම ඒකයි කිව්වා මොන හරි දෙයක් ශ්‍රවණය කරනකොට මනාවට ශ්‍රවණය කළ යුතුයි කියලා ඔය මොනවට කියලා වචනයක් බුදුහාමුදුරු පෙන්නන්නෙම අර බුදුහාමුදුරු මතක් කරන්නේ සාදුකම් මනසිකරෝත භාසිස්සාමි කියලා. තං සුනාත සාදුකම් මනසිකරෝත. මහණනි මනාවට ශ්‍රවණය කරන්න හොඳින් මනසිකරණය කරන්න මම දේශනාව කරන්න කියලා තමයි කියන්නේ. ඇයි ඒ තියෙන අනකිරීම කරන්නේ? ඒක කියන්නේ ඇහෙවි පුළුවන් වුණොත් අහන්න ඒව නෙමෙයි. සුනාත කියලා අනකිරීමක් කරන්නේ. මනාවට අසනු මනාවට මනසිකරණය කරනු මං කියන්නම් කියලා කියන්නේ. තේනවද? ඒ කියන්නේ පින්වත්නි මොකද ශ්‍රවණය කියන එක ඊටාම මනාවට වුණොත් තමයි සුසර වීම වෙන්නේ ප්‍රඥාවේ. නැත්නම් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ටීවී channel එකක් බලන්න ඕන නම් ඔයගොල්ලෝ ඇන්ටනාව කරකවනකොට යම් සීමාවක් තියෙනවා ටක් ගාලා කරවල ගන්නවා තමයි. හැබැයි යම් තැනක් එනවා ඊටාම සියුමට කරකවන්න ඕනේ. නැත්නම් channel එක සුසර වෙන්නේ නැහැ. ටියුන් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒක උපමාවට ගත්තොත් ඔයගොල්ලන්ට නිකන් කල්පනා කරන්න ඔයගොල්ලන්ට මහා කැලයක් දෙනවා කියලා සුද්ධ කරන්න. මහා කැලයක් දෙනවා සුද්ධ කරන්න. ඔයගොල්ලෝ පටන් ගන්නේ කොහෙන්ද? තනකොළ ටික ගලවනවද? පොඩි දින පඳුරු ටික ගලවනවද? නැත්නම් අර තියෙන ලොකු ගස් ටික මුලින්ම කපනවද? තනකොළ ගලවන්න යන්නේ නැහැ පින්වත්නි. ගලවන්න බෑ. ගලවන්න වෙනවා මොකද? අර තියෙන අඳුරට හුරු වෙච්ච පැලෑටි තමයි දැන් උතන තියෙන්නේ. මුලින් මොකද කරන්න ඕනේ? ලොකු ගස් ටික කපන්න ඕනේ. ලේසි ටික ඕක. කපලා අයින් කරාට පස්සේ අර හැදෙන පොඩි පඳුරු වලට නැත්නම් අර බිම හැදෙන පොඩි ශාක වලට ඉරේලිය හුරු නැහැනේ. ඒ හින්දා ස්වභාවයෙන්ම ටිකක් මැරලා යනවා. ඊට පස්සේ තමයි මැද වර්ගයේ දින පඳුරු ටික ගලවන්න ඕනේ. ඊට පස්සේ තනකොළ ටික උදුරන්න ඕනේ. ඊට පස්සේ අර මුළු පස් ටිකම අනිත් පැත්තට පෙරලන්න ඕනේ. පැහැද? අන්නේ පිළිවෙලක් ඕකේ තියෙනවා. හරිද?
ඔය ගණක මොග්ගල්ලාන සූත්‍රයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. ඒ මොග්ගල්ලාන ඉන්න ඒ බමුණුතුමාට කියනවා මේකේ ප්‍රතිපදාවක් තියෙනවා බමුණා. හරිද? හික්මීමත් එක්ක ඉස්සරහට යනකොට මේ නුවණ වැඩෙනවා කියන ධර්මතාවයක් මේකේ තියෙනවා. අර මතක හැටියට බේපචිච්ච අසුරේන්ද්‍රයාට කොහොමද කියන්නේ? එතන කොහොමද අසුරේන්ද්‍රයා බුදුහාමුදුරුවන්ට කතාවක් කියනවා එයාගේ තියෙන රාජධානිය සම්බන්ධව. මුහුද මැද යාට මාණික්‍ය නැත්නම් නිදන් හතරක් තියෙනවා. ඒක තමයි වටිනම දේ කියලා බුදුහාමුදුරුවන්ට කිව්වහම බුදුහාමුදුරුවෝත් කියනවා මේ ශාසනෙත් නිදන් හතරක් තියෙනවා. සෝතාපන්න සකෘදාගාමී අනාගාමී අරහත්. ওই නිදන් හතර තියෙනවා. හැබැයි එතනට යන්න නම් බෙරළින්දම පටන් ගන්න යන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒ වගේ විමසීම හදාගන්න විමසීම හුරු කරන්න පුළුවන් වපසරියක් හදාගන්න වෙනවා. එනි කාම්නස් එක. අර තියෙන හිතේ තියෙන පොඩ්ඩක් නිදහස් ගතිය. ඒ හිතේ නිදහස ගන්න නම් කය විවේකී වෙන්න ඕනේ. අනවශ්‍ය විදිහට බැඩ වැඩි වුණොත් ඒතර කය අවිවේකී. ඒ නිසාම කය මහන්සි වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේක පිටින්ගන්දි මැෂින් එකනේ කොහොම ගියොත් අපි වාහනයක් අරගෙන ඕගලන්ට ඕන විදිහට දුවන්න බෑනේ එක දිගටනේ කැඩෙනවා. ඒ වගේ මේක අපිට ඕන විදිහට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා දාන්න බෑ. යම් සීමාවකට එහා පැත්තට ගියපු ගමන් එක්ක මේක අසනීප කරනවා නැත්නම් මොකද වෙන්නේ? මුළුවෙන්ම පන්නති කියලා දානවා. සිහි නැති වෙනවා. නැත්තම් නිකන් ඔහෙ නින්ද යනවා. තේරෙනවද? ඒකයි කායික නිදහස කියන එක මුලින් හදාගන්න ඕනේ ටික. ඊට පස්සේ මනස ඒ මට්ටම නිදහස්. මනස නිදහස් වුණාට පස්සේ යම් දෙයක් කියනකොට වෙන වෙන කයිවාරු අර කතන්දර මනං කල්පිත නැතුව කියන දේ ඉක්මනට අදහස ගන්න පුළුවන් වෙනවා. එහෙම වුණා තමයි අර අර්ථයේ ධර්ම ඉස්මතු වෙන්නේ. පැහැදිලි කතාව. ඉතින් එහෙනම් ඒ කියපු කාරණා ටික තේරුම් ගන්න උත්සාහයක් දරන්න. සහ මට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ওই කුසලතාව ටික හදන්න දන් දෙන එක නතර ගන්න එපා මොනවනොත් හොඳේ. හික්මන එක නතර ගන්න එපා, විමසන එක නතර ගන්න එපා. බුදුහාමුදුරෝ දුර්භීක්ෂ තියෙන කාලේ පවා මිනිස්සුන්ගේ ගෙවල් වලට පින්ඩපාත වැඩියා. ඇයි ඒ? මිනිසුන්ට කණ්ඩ දෙයක් නැහැ කියලා දැන දැනත් වැඩියනේ. ඇයි ඒ? දුන්න නිසා කෙනෙක් කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ. තමන් ළඟ තියෙන දෙයක් සසරේ දුන්නා නම් දුප්පත් වෙන්නේ නැහැ කවදාවත්. හරිද? නොකා හාමතේ මැරෙන්න වෙන්නේ ඇයි? නොදීමේ විපාක නිසා. දුන්නා නම් කොහෙන් හරි හම්බ වෙනවා. තේරෙනවද? හික්මුණා නම් කිසිම තැනක තමන්ව පාලනය කරගන්න බැරි වෙන්නේ නැහැ. පාලනය ඊටාම සුසර වෙනවා. විමසලා තියෙනවා නම් සසරේ කියන ඕන දෙයක් සාමාන්‍ය කෝණ ඉක්මවල හිතන්න පුළුවන් නුවණක් තියෙනවා. ඒකයි ඔය කුසලතාව ටික හදන්න කියලා කියන්නේ. ඒක හදන්න කියලා කියන්න වෙන්නේ ඇයි දන්නවද? ඒවා හදන එක ලේසි නෑ. සාමාන්‍යයෙන් කැමති වෙන්නේ නෑ. ඒ කියන්නේ Tamanටවත් කන්න නැති වෙලාවක තියෙන මොන හරි දංකුඩයක් හරි වෙන කෙනෙක්ට හුරලා දෙන්න කැමති නැහනේ අපි. හැබැයි විමන්ති දෙන්න. ඒක හරි වටිනවා. හරිද? මොකද මේ වෙලාවේ ඔයගොල්ලෝ කුසගින්නේ මැරේ. හැබැයි සසරේ කවදාවත් ආයි කුසගින්නක් එන්නේ නෑ. කුසගින්නක් එන්නේ නෑ කියලා මම කිව්වේ සාමාන්‍ය මේ බත් පාන් කව මුංගට කියන තැනින්ම නෙමෙයි. මේ සසරේ කුසගින්න නැති වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? නොදන්නකම නිසා හිතාගත්ත හිතලු. හරිද? ඇත්තටම දැනුවත් වෙන්න නම් Tamanට කායික මානසික හයිය තියෙන්න ඕන හොඳට. ඒතර තමයි කියන දෙයක් සංවරව අහන්න පුළුවන් වෙන්නේ. ඒතර තමයි විමසන්න හැකියාව ලැබෙන්නේ. හරිද? දන් දුන්න කෙනෙක් භෞතික පරිහානියටපත් වෙන්නෙත් නැහැ, මානසික පරිහානියටපත් වෙන්නෙත් නැහැ, චින්තනයෙන් පරිහානියටපත් වෙන්නෙත් නැහැ. හරිද? හික්මිච්ච කෙනෙක් භෞතිකව පිරෙහෙන්නෙත් නැහැ, මානසිකව පිරෙහෙන්නෙත් නැහැ, චින්තනයෙන් පිරෙහෙන්නෙත් නැහැ. විමසපු කෙනෙක් භෞතිකවවත්, මානසිකවවත්, චින්තනයෙන්වත් දුබල වෙන්නේ නැත. හරිද? ඒක තමයි මේකේ ධර්මතාවය. ඉතින් ඒ හින්දා දවසේ උදේට බත් ටික කාලා අමතක වුණොත් ඉඳුල් වතුර ටික හරි ඔය පොළොවේ ඉන්න සතෙක්ට ආහාරයක් වේවා කියලා අයින් කරන්න. ඒකත් ආනිසංසයි. හරිද? ඊට වඩා පුළුවන් නම් කනබත් පතෙන් පළවෙනි බත් ටික වෙන් කරන්න කාට හරි වඩා ආනිසංසයි. හරිද? එහෙනම් මේ සියලුම කාරණා ටික ඔයගොල්ලෝ කරන්න. මොකද දන් දෙනකොට මේ තියෙන මොලේ ක්‍රියාකාරීත්වය පවා භෞතික විද්‍යාවෙන් බැලුවාම සාමාන්‍ය වෙලාවට වඩා ඉතාම තීව්‍රයි කියලා කියන්නේ. ඉතින් මනස ඉතාම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා කියලා කියන්නේ යම් දෙයක් තමන්ගේ දෙයක් දෙනකොට කාට හරි. සහ කවුරු හරි කාට හරි යහපත් දෙයක් කරනකොට ඒක බලන් ඉන්නකොට එතකොටත් මොලේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය විදිහේ ව්‍යසනකාරී නෑ කියලා කියන්නේ. ඊටාම සැහැල්ලුයි කියලා කියන්නේ. එහෙනම් ඒ වෙනුවෙන් හික්මෙන්න. හොඳයි. අනිත් එක මම මතක් කරන් තියෙන අවසාන කාරණාව ධර්මයේ කියන එක හුඟක් කල් තියෙන එකක් නෙමෙයි. හරිද? මේ සම්බුද්ධ ශාසනයේ හුඟ කාලයක් තව තියෙයි. හැබැයි අපිට තියෙන අවශ්‍යයකට නිසා අපිට ධර්මය අහගන්න හුඟක් කල් ඉතුරු වෙන්නේ නැහැ. හරිද? මරණ මොහොතේ ධර්මය අහගෙන මැරෙන්න ඉන්නේ ඊටාම සුළුතරයයි. හුඟක් වෙලාවට අවසන් වෙනකොට සී කල්පනාව නැතු යනවා. උන් හිටින් අමතක වෙනවා. පොඩි උන්ට වඩා හපන් වෙනවා. එහෙනම් මේ වගේ හිතන් ඉන්න වගේ කාලය මේ අපිට එන්නේ නැහැ දෑවැද්ද දෙනවා වගේ. තියෙන කාලෙත් අරන් යන එකක් මේකේ තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ Tamanට හයි හත්තිය තියෙනවා නම් යම් දෙයක් හොයන්න, මේ වෙලාවේ හයි හත්තිය තියෙනවා නම් යම් දෙයක් කිව්වම හොඳට තේරුම් ගන්න. මේ වෙලාව නාස්ති කරන්න එපා. අනිත් සියලු වැඩ පස්සේ කරන්න, මේක මුලින්ම කරන්න. හරිද? මොකද අනිත් සියලු වැඩ වලට වඩා මේක අමාරුයි. මේක කළොත් අනිත් සියලු වැඩ කරන්න ඕනේ නැහැ. තේරෙනවද? එහෙනම් ඒකට හික්මෙන්න නැත්තම් හිතන්න එපා කෙස් ගහක් ඉදෙනකොට වයස විතරයි ගියේ කියලා. වයස ගියා කියලා හිතන්න එපා. ඒතර අපිට හිතනවා ඔව් ඉතින් හැමෝම වයසට යනවනේ අපිත් වයසට ගියා කියලා හිත හදා ගන්නවා. ඒක වැරදි. වයස නෙමෙයි යන්නේ. හරිද? සත්‍යයක් අවබෝධ කරගන්න පුළුවන් වෙලාව යන්නේ. අන්න ඒක තමයි පිළිඹු වෙන්නේ කෙස් සුදු වුණා කියලා. හරිද? එහෙනම් ඒක හිත හදා ගන්න පුළුවන් හොඳ තරම් නෙමෙයි. කෙස් රවුල් කළු කාලේ හොයන්න කියලා කිව්වේ ඒකයි. හරිද? මොකද එච්චර අමාරුයි, එච්චර ගැඹුරුයි, එච්චර සියුම්.
අර ලස්සන කියමනකුත් තියෙන තට්ටු කරන්න ආඩයි දොර ඇරෙන්නේ අඬන කෙනාටයි කිරියෙන්නේ කියලා. අන්න ඒ වගේ අපි මේක හෙව්වොත් තමයි මේක හම්බ වෙන්න අවස්ථාව තියෙන්නේ. නැත්තම් වෙන්නේ නැහැ. සරලම කතාව. ඔගොල්ලෝ හිඟා කනවා කියලා හිතන්නකො පෙට්ටියක් උඩ වාඩි වෙලා. හරිද? ඔගොල්ලෝ අවුරුදු ගාණක් අවුරුදු 100ක් 200ක් හිඟා කනවා. හරිද? එක දවසක්වත් ඔගොල්ලෝ try කරේ නැත්තම් වාඩි වෙලා ඉන්නේ මොකක් උඩද කියලා බලන්න පොඩ්ඩක්. සමහරට ඒක ඇතුලේ කෝටි ගණනක නිදානයක් තිබුණා වෙන්න පුළුවන් හොඳේ. හොයන්න නැති තාක් ලැබෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ කකුල් දෙක යට නිදානයක් තිබ්බත් ඔයගොල්ලෝ හාරන්න උත්සාහ කරන්නේ නැත්තම් ලැබෙන්නේ නැහැ. ඒක නිදානේ වැරද්දද ඔයගොල්ලන්ගේ වැරද්දද? හොයන්න නැති උන්ගේ වැරද්ද ඉතින්. ඒකට තමයි මෝඩකම කියන්නේ. හරිද? ඒ හින්දා කාලය ඊටාම සීමිතයි සහ මෙවැනි වටපිටාවක් ආයි ලැබෙන එකක් නැහැ. එන්න මොකද වෙන්නේ? එක ප්‍රශ්නයක් කරනකොට තව ප්‍රශ්නයක් එනවා. ඒ ප්‍රශ්නේ වෙනකොට තව ප්‍රශ්නයක් එනවා. කවුරු හිතන් ඉන්නව නම් ප්‍රශ්න ඉවරලාම ධර්මය හොයනවා කියලා ඒක හරියට මොනවා වගේද? මුහුදේ රැලි ඉවරනහම මුහුදට බහිනවා කියලා හිතන් ඉන්නවා වගේ මෝඩ වැඩක්. මුහුදේ රැලි කවදාවත් ඉවර වෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා ඕගේ තරණය කරගන්න හැමෝම උත්සාහ කරන්න. මනුස්ස ජීවිතේ ඊටාම කලාතුරකින් හම්බෙන්නේ. ආයෙ අපිට මෙහෙම හම්බෙන්න වෙන්නේ නැහැ. සමහර කට්ටිය බව් බව් කියලා ඉස්සරහින්දී ඥාව් ඥාව් කියලා සමහර කට්ටිය ඉඳි සමහර කට්ටිය හොයන්න නැති. හරි. චර තමයි ඉරම්. හරි. හොඳයි පිටුන්දි. එහෙනම් අපි ධර්මදේශන හමාර කරනවා. හැමෝටම ධර්මාභිසමය ලබන්නම සියලුම පිං උපනිෂයක් වේවා කියලා ප්‍රාර්ථනා කළා. අරමුණු වශයෙන් මතක් කරලා තිනවා මීට වසර 4කට පෙර ජූනි මාස 23 වන දින පරලෝක සපත් වනට යෙදුණු කමලාවති රණසිංහ මෑණියන්ට සහ සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා කියලා. ඒ වගේම රටදෑ සමය වෙනුවෙන් ඒ ආරක්ෂාව සලසපු ඒ සියලුම සත්පුරුෂයන්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා. ඒ වගේම විශේෂයෙන්ම සිපත් කළ දෙනවා අපවත් වී අදාළ පූජ්‍ය නමකයන්ට අවසරයි අපේ ලොකු සන්නාංශ නමක් වන මීමුරේ ධම්මවංශ ලොකු සන්නාංශයේ ප්‍රධාන සියලුම අපවත් වී අදාළ මහා යතිරන් වහන්සේලාට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ වගේම ජූලි මාස 9 වන දිනට ජන්මදිනයේ යෙදෙන ශ්‍රීමති පුෂ්ප ලාංඡනී මැතිණිය සහ කුසුමාවති මෑණියන්ටද නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ වගේම ධර්මදේශනයේ පැවැත්වපු සියලුම සංඝයා වහන්සේලාටත් ධර්මදේශකයන් වහන්සේලාටත් ඒ සියලුම උත්තමයන් වහන්සේලා හැදුවඩු දෙමෝපියන් ප්‍රදාන සියලුම සත්වයන්ට නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා හැමෝම ඊට සිතින්ම ප්‍රාර්ථනා කරලා තිනවා. ඒ සියල්ලම එසේම වෙත්වා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. අපිත් පුණ්‍ය අනුමෝදනා කරනවා. විශේෂයෙන්ම සිපත් කරන්න ඕනේ අපේ ලොකු සන්නාසලා මේ නාලිකා ආරම්භ කරන්න යම් දවසක සත් අදහසක් අරගෙන කටයුතු කරා නම් ඒ වෙනුවෙන් බොහෝ පිරිසක් එකතු වුණා. ඉතින් ඒ අදහසේ මල්පල ගැනීම හින්දා තමයි බොහෝ දෙනෙක් ධර්ම දානය කරන්නේ, ධර්ම දානය ලබන්නේ. ධර්මයක් තියනවා කියලා හරි පේන්නේ. කිසිම දෙයක් නොතේරුණත් ස්වාමීන් වහන්සේ නමක්ගේ සිවුරු පටක් දැක්කත් ආනිසංසය කියලා මතක් කරන්නේ. සසරේ ඇස් රෝගයක්වත් බිහි වෙන්නේ නැහැ කියන මතක් කරන්නේ සිවුරක් දෙකේ මේ ආනිසංසය. පැහැදිලිද? එහෙනම් එච්චර ආනිසංස තියෙන වටපිටාවක අපි මේ ඉන්නේ. පිං උතුරන්න පුළුවන්, පිං උතුර ගන්න පුළුවන්, පිංකම් රසකට සම්බන්ධ වෙන්න පුළුවන් වටපිටාවක අපි ඉන්නවා. එහෙනම් මේ සියලුම සංකල්පනා පෙරදරි කරගෙන මේවා ආරම්භ කරපු සියලුම ලොකු සන්නාසලා ප්‍රදාන සියලුම මහා සංඝරත්නයට මේ මොහොතේ දෙපා වන්දනා කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. සියලුම මහා සංඝයා ප්‍රාර්ථනා වූ බෝධියකින් වහවහම ඉක්මන් භවයකදීම නිවනින් නිවෙත්වා. ඒ වගේම ඒ සියලුම මහා උත්තමයන් වහන්සේලාට සිව්පසින් උපස්ථාන කරන සියලුම දායක කරකාදීන් ශාසනය කෙරෙහි හිත පහදවාගත්ත සෑම සියලු දෙනාම පේන නොපෙන්න දිව්‍ය බ්‍රහ්මාදී සියලුම සත්පුරුෂයන්ටත් ඒ වගේම මේ වටපිටාවට ඕගලන්ට එන්න ගෙවල් වල නතර වෙලා මේ සංවිධානය සලපු සියලු දෙනාමත් ප්‍රවාහන පාසුකම් ඉතාම අමාරු කාලයක්, කණ්ඩ බොණ්ඩ පවා ටිකක් අමාරු කාලයක්. ඒ සියලුම දේවල් මැඩපවත්වාගෙන ධර්මයේ දකින්න ඕනේ කියන තැනින්, බුදුහාමුදුරු බලන්න ඕනේ කියන තැනින්, සංඝයාට උපස්ථානයක් කරන්න ඕනේ කියන තැනින් ඇවිල්ලා මේවට සම්බන්ධ වෙන්න යම් කිසි හෝ මට්ටමකින් උදව් කරපු යම් කෙනෙක් ඉන්නවනම් ඒ හැමෝටම මේ පින් එකලෙසම අනුමෝදන් වෙත්වා. ඒ ඇතන්ගේ ජීවිත සුඛිත මුද්ද වෙත්වා. පරලෝසපත් යම් තාක් ඥාති හිමිත්‍රාදීන් පිරිසක් ඉන්නවනම් සංසාරගත සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙලා දුගතියක ඉන්නවනම් සුගතියකට යත්වා. සුගතියක ඉන්නවනම් සත්පුරුෂ ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කළා. ඒ ඇත්තන්ටත් නිවනින් නිවෙන්න මේ සමස්ත පුණ්‍ය කුසල ආශිර්වාදයේ ඒකාන්ත උපනිෂයක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒ වගේම පියන්නේ අවසාන වශයෙන් උදෑසන පටන් ඒ වගේම ඔගොල්ලොත් ජීවිතේ පුළුවන් ආකාරයෙන් පුණ්‍ය කුසල සම්භාරයන් රැස්පත් කරගන්න ඇති. අපි සියලු දෙනාමත් මේ දවස පුරාම එකතු කරගන්න ඇදිච්ච සියලුම ධර්ම දානමය කුසලයන්, ඒ වගේම සීල භාවනාමය කුසලයන්, ආමිස ප්‍රතිපත්තිමය කුසලයන්, සියලුම දේවල් වල ධර්මා ඒ තිනානිසංස වාරය, ඒ පුණ්‍යානිසංසයේ බලයෙන් සෑම සියලු දෙනාටම මේ පින් විහිදේවා. ඒ ඇත්තන්ගේ ජීවිත සුඛිත මුද්ද වෙත්වා. කායික මානසික සුවපත් භාවය, සැපවත් භාවය, නිරෝගී භාවය වඩා වර්ධනය වෙත්වා. ඒ ඇත්තන්ට වහවහම සත්පුරුෂයන්ගේ ආශ්‍රම ලැබෙත්වා. සද්ධර්ම ශ්‍රවණය කරන්ට වපසාරිය නිස්කලංක භාවය ලැබෙත්වා. සියලුම දෙනාට මනුෂ්‍ය භවයක් ලැබිච්ච මොහොතේ ධර්මයක් අවබෝධ කරගන්න නුවණක් බුද්ධියක් තියෙන වෙලාවේ, අඩුපාඩු නැතුව ජීවිතයක් ලැබිච්ච වෙලාවේ මේ ජීවිතය ධර්මයේ වෙනුවෙන් කැප කරලා ධර්මය කියන්නේ මොකක්ද කියන එක තේරුම් අරගෙන ධර්මාභිසමය ලැබලා තාම ඉක්මනට මේ ඝෝර භයානක සසරෙන් එතර වෙන්න සියලුම සම්පාදනය, සියලුම ශක්තිය, සියලුම කුසලතා පාරමිතාවන් පරිපූර්ණ වෙන්න මේ සියලුම පින් ඒකාන්ත උපනිෂයක් වෙත්වා කියලා අපි සියලු දෙනාම සාදු කියලා පින් අනුමෝදන් කරනවා. හොඳයි, එහෙනම් සියලු දෙනාටම ආශිර්වාද කරනවා, වන්දනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතෝ මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්තිහි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.
සුවපත් වේවා මගවල් නිවන් පුරේත්වා සුවපත්. मोहक्षयो निब्बानं